සාදු සාදු සදහෙති පින්නතුනි පින්නති ඔබ හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයට සත්‍ය වචනයට අනුව බුද්ධ ශාසනය තුල පැහැදිලි නිර්වුල් බුද්ධාව වාදයකට ගැළපෙන අයුරින් හික්මෙන්නට අවශ්‍ය කරන අවවාදයක් අනුශාසනයක් ලබා ගන්නට. හැබෑවටම බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුගේ යුතුයකම ඒ අවවාදයේ අනුශාසනාව ඒ විදිහටම පිනති ඔබ වෙත දායාද කරන එක. ධර්ම දායාදයකින් ධර්ම දාණයකින් සිද්ධ වෙන මාහැඟි කාර්යයත් ඒකයි. වසර ගණනාවක් තිස්සේ දිගින් දිගට ප්‍රායෝගික නිවන් මඟ හෙළිපෙහෙළි කරමින් කරගෙන ආ දේශනාවන් අප විශ්වාස කරනවා ඔබට මේ මොහොත තුල නිවීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපාදන සම්පාදනය කරලා දෙන්න අපට හැකි උපරිමයෙන් ඒ දායාදය ඔබ වෙනුවෙන් තිලින කර බව. ඒ අතරතුර අප කල්පනා කළා ඒ ආර්ය දේශනාවට අනුව හික්මෙන පින්නතුන් වගේම මේ බුද්ධ ශාසනය තුල ඒ ශාසන ප්‍රතිපදාවට ඇතුල් වීමට ප්‍රයත්න දරන උත්සාහ කරන නමුත් විවිධාකාර වූ අන්තයන් මතවාදයන් දෘෂ්ටීන් නිසා ඒ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව අහිමි කරගෙන තියෙන තවත් විදිහකින් කියනවා නම් බුදු සසුනේ ප්‍රතිපදාවක් යයි සිතාගෙන බුද්ධ ශාසනය තුලම හික්මිනවා යයි සිතාගෙන ඒ බුද්ධ ශාසනයට බුද්ධානුමතයට බුද්ධ වචනයට පරිපූර්ණ වූ පටහැනි දෘෂ්ටීන් ආකල්ප ඇතිව ජීවත් වන අසරණ අහිංසක අපේ පින්වත් මෑණිවරුන් පියවරුන් සහෝදර සහෝදරියන් දුව පුතාල වෙනුවෙන් දේශන කීපයක් සිද්ධ කරලා ධර්ම විනිශ්චයක ආකාරයෙන් ඒ අයට ඒ දෘෂ්ටීන්ගෙන් ඒ මිත්‍යා වූ වැරදි වූ අන්තගාමී වූ දෘෂ්ටීන්ගෙන් මිදිලා නිදහස් චින්තනයකට නිදහස් දර්ශනයකට නිදහස් මතවාදයකට පැමිණිලා සත්‍ය වූ නිර්වද්‍ය වූ පැහැදිලි වූ බොදුනු මග තුල හික්මෙන්නට අවශ්‍ය කරන ඉඩකඩ ඉඩහසර හදලා දෙන්න. ඒ නිසා වසර ගණනාවක් තිස්සේ අප දේශනා කළ ආර්ය දේශනාව ශ්‍රවණය කළ පින්නතුන්ටත් ඒ ආර්ය මාර්ගයේ වඩන පින්නතුන්ටත් සමහර වෙලාවට මේ දේශනය එතරම්ම රුකුලක් නොවෙන්නට පුළුවන්. නමුත් ඔබ වගේම තවත් බොහෝ පිරිසක් ඔබ ඉන්න තැනට පැමිණෙන්නට අවශ්‍ය කරනවා. ඔබ ඉන්න තැනට පිවිසීම වෙනුවෙන් එයට යම් යම් මතවාද දෘෂ්ටි බාධක ධර්ම වෙලා තියෙනවා. ඒ අහිංසක අසරණයන් අතහැරලා දාන්න බෑ.
ඒ අහිංසක අසරණයන්ට මේ ෂණ සම්පත්තිය අහිමි වෙන්නට දෙන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා ප්‍රඥාව, ඒ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ සිසිල ඒ අහිංසක හදවත් වලට දැනෙන්නට ඉඩ හරින්න ඕනේ. ඒ නිසා දේශන කීපයක් පාවිච්චි කරලා යම් යම් සමාජය තුල තදට කිඳා බැසගෙන තියෙන මිත්‍යා මතවාදයන්ගෙන් ඒත්තන් මිදවීම වෙනුවෙන් මේ දේශන කීපයක් පාවිච්චි කරන්න මම කල්පනා කළා. මේ දේශන කීපයක් අරගෙන යනකොට සමහර වෙලාවට පුජ්‍යලිකව අප පිළිබඳව මහා ගෞරවයකින් මහා ශ්‍රද්ධාවකින් හිටපු සමහර ඇත්තන්ට ඒ අයගේ ගෞරවය පැහැදීම කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන්නත් පුළුවන්. ඒකට හේතුව ආර්ය දේශනාව ශ්‍රවණයෙන් ආර්ය මාර්ගය තුල හික්මෙන පින්නතුන්ගේ ශ්‍රද්ධාව හෝ ගෞරවය කිසි විදිහකින් කිසි විටක එසේ කැඩී බිඳී යන්නේ නැහැ. නමුත් යම් යම් ප්‍රාථමික අදහස් ආකල්ප තුල යම් යම් මතු පිටින් දැන දැකගත් දේවල් එක්ක පැහැදුණු යමෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ දේශනාව අවසන් වෙන විට ඒ ඇත්තන්ට පුජ්‍යලිකව අපව එපා වෙන්නට ඉඩ තියෙනවා. ඒ අභියෝගයක් දරාගෙනයි මේ දේශනාව කරන්නේ. නමුත් ඒ දේශනාව කරන්නේ අභියෝගය දරාගෙන ඔබ කෙරේ කරුණාවෙන්. කවුරුන් හෝ ස්වාමින් වහන්සේ නමක් මේ අභියෝගය නොගත්තොත් පැහැදීම අඩු වෙයි, ශ්‍රද්ධාව අඩු වෙයි, කීර්තිය අඩු වෙයි ආදී අදහස් තුල භික්ෂුව පිළිබඳව ඔබ සිතාගෙන ඉන්න ඔබේ කෝණය, ඔබේ රාමුව සිඳී බිඳී ගියහොත් අපට අවඩක් අවාසියක් වේයයි සිටීම නිසා මේ කාරණාවන් සාකච්ඡා නොකොට හිටියොත් ඔබ එවැනිම මතවාදයක් දෘෂ්ටියක් තුලම ඉඳ මිය යනවට වඩා අපට යම් කුමන හෝ අපහසුකම් ඇති වුණත් ඔබ කෙරේ කරුණාවෙන් ඔබ කෙරේ මෛත්‍රියෙන් ඔබව සත් ධර්මය නිර්වුල්ව පැහැදිලි කරන්න, මිසදිටුවන්ගෙන් නිදහස් කරගන්න මේ කරුණු කාරණා ඔබ වෙනුවෙන් විග්‍රහ කරනවා. ඒක හරියට Tamange දරුවට, Tamange එකම එක දරුවට පණ වගේ ආදරය කරන සෙනෙහබර පියෙක් ඒ Tamange දරුවා ළඟ ඉන්නද්දි ඒ දරුවාගේ උගුරේ මාළු කට්ටක් හිර වුණොත්, දරුවට රිදුනත්, දරුවා ඇඬුවත්, දරුවා කෑ ගැහුවත්, දරුවාගේ උගුරෙන් ලේ ආවත් මොනවා වුණත් දරුවා කෙරේ කරුණාවෙන්, දරුවා කෙරේ සෙනෙහසෙන් ඒ උගුරට ඇඟිල්ල දාලා මාළු කට්ට අයින් කරනවා වගේ ඔබත් තුලත් පවතින මිත්‍යා දෘෂ්ටීන්ගේ මාළු කට්ටු අයින් කරන්න. විවිධාකාර ධර්මයේ සම්බන්ධව තියෙන වැරදි දෘෂ්ටීන්ගේ මතවාදයන්ගේ කටු අයින් කරන්න. ඔබේ හැඬීම්, කෑගැසීම්, දෝෂාරෝපණ, අපවාද, අවලාද සියල්ල ඉවසා දරාගෙන අපව ඔබට එපාවන්නටද ඉඩ ඇති බව දැනගෙන මින්මත්තට අපගේ දේශන නොඅසන්නට තීරණය කරන්නටත් ඉඩ ඇති බව අවදානමත් අරගෙන තදින් ඔබ ගත් සමහර ප්‍රතිපත්ති වලට අභියෝගයක් වෙන මොහොතේ ඒ ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂ අදහස් දේශන සිදු කර නැත්තන් එපා වීම ස්වභාවයක්. එය එසේම බව දැනගෙනත් මේ දේශනාව කරනවා, නැවතත් සිහිපත් කරනවා.
එසේ කරන්නේ ඔබ කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන්. ඔබේ නිවන් මඟ අහුරන දෘෂ්ටියේ මාළු කටුව අයින් කිරීමේ අදහසින්. ඒ නිසා ඉන් එහාට අපට ඒ සම්බන්ධයෙන් කුවමක්වත් ගැටලුවක් නැහැ. අවශ්‍ය වන්නේ අහිංසක අසරණ ඔබ බුද්ධානුමතය සමගම ගොඩනැගීම පමණයි. මොකද මා මේ කතා කරන්නට යන මාතෘකාව ඔස්සේ කරලියට එන්න, ජනප්‍රිය වෙන්න, එහෙමත් නැත්නම් බොහෝ මිනිසුන්ගේ සිත් ගන්න මීට ප්‍රතිපක්ෂ විදිහට අද කතා කරන ආකල්ප වලට ප්‍රතිපක්ෂ විදිහට ඔබේ රුචි අරුචිකම් ඔබ කැමති විදිහට මේ දේශනාව කරන්න පුළුවන්. එහෙම කරන නැත්නම් ඕනතරම් මේ ලෝකයේ තුල ඉන්නවා. නමුත් එය එසේ කරමින් බුද්ධ වචනයට හානි කර, සත්‍ය වචනයට හානි කර, අඩුම ගානේ ඒ තුල පවතින කම්මස්සගත සම්මාදිට්ඨියවත් නොමැති තැනකටපත් වෙන්න මටවත්, එවැනි තැනකටපත් කරවන්න ඔබවත් අවශ්‍ය කරන්නේ නැති නිසා ඔබ මදහත් සිතකින් දැනට ඔබ තුල තියෙන විවිධාකාර දෘෂ්ටීන් පසෙකලා මදහත් සිතකින් මේ ධර්මය අසන්න. ඒ ධර්මය අසාගෙන ඊට අනුරූපව ඔබ බුද්ධ ශාසනය තුල ඉදිරියට යන්නට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න. මේ පළවෙනි දේශනයයි මේ දේශනයට සමගාමීව මෙවැනි වූ දෘෂ්ටීන් ගණනාවක් පිළිබඳව ධර්ම විනිශ්චයක් කරන්නට ඔබ බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඒ වෙනුවෙන් සිදු කරන දේශනාවේදී ඔබ සතුටු වෙන එකක් නැහැ. කෙසේ වුණත් භාග්‍යවතුන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ ශ්‍රාවකයා සතුටු කරන්න නෙවෙයි, ශ්‍රාවකයා නිදහස් කරන්න. ශ්‍රාවකයා සතුටු වෙන්නේ නැහැ කෙසේ වෙතත් ලෝකෝත්තර ධර්මයක් ඉදිරියේදී. ඇයි ඒ? ඒ ආගේ දර්ශනය, ඒ ආගේ චින්තනය, ඒ ආගේ මතවාදය ලෞකිකයි, මාරපාක්ෂිකයි, ලෝකීයයි. මාරපාක්ෂික වූ, ලෝකීය වූ එවැනි මතවාදයක්, දෘෂ්ටියක් සහිත ඇත්තන්ට ලෝකෝත්තර වූ ධමයක් ප්‍රතිපක්ෂයි. ඒ අය ඒ ලෝකෝත්තර ධම පිළිගන්න මට්ටමක නෙමෙයි ඉන්නේ. ඒ අය තුල ක්‍රියාත්මක වෙන්නේ මායාවේ චින්තනය. මායාවේ චින්තනය ක්‍රියාත්මක වෙන පිනිස්සුන්ටයි මේ බුදුවරුන්ගේ චින්තනය දේශනා කරන්නේ. මායාවේ චින්තනය ක්‍රියාත්මක වෙන මිනිස්සුන්ට බුදුවරුන්ගේ චින්තනය කියද්දී ඒකත් එක්ක ගැටෙනවා කියන එක අහන්න දෙයක්ද පින්නතුනේ? අහන්න දෙයක්ද? ඒක එහෙම නොවෙනවා නම් තමයි පුදුමේ. ඒක එහෙම නොවෙනවා නම් තමයි පුදුමේ. ඒ නිසා ඒක එහෙම වෙන බව දැනගෙනයි මේ දේශනය කරන්නේ. එතකොට බොහෝ මිනිස්යෝ, බොහෝ දෙවියෝ අතරේ ප්‍රඥාවන්තයෝ 14ක් ඉදීවි. ඒ ප්‍රඥාවන්තයා මැදින් ඉඳගෙන මේ දේශන අසාවි. අන් බොහෝ පිරිසක් Taman ඉන්න මතවාදයේම ධර්මින්, මතවාදයේම රුවා ගනිමින්, ඒ මතය සමග ගලපමින් මේ දේශනය ඇහුවොත් ඔබට ඕන තරම් ප්‍රශ්න පැන නගීවි. ඔබේ දෘෂ්ටියත් ඔබේ ආකල්පත් එක්ක මේ බුද්ධ වචනය ගැටේවි. බුද්ධ වචනය ගැටෙනවා නම් එතන තියෙන බුද්ධ වචනේ ප්‍රශ්නයක් නෙමේ, ඔබේ මාර පාක්ෂික භවයේ ඝනකමයි. ඔබ මේ දේශනාවත් සමග ගැටෙන සෑම වාරයක් පිළිබඳව ඒ නිරූපණය වන්නේ මාර්යා ඔබව කොයිතරම් තදින් ග්‍රහණය කරගෙන තියනවද කියන එක. ඇයි මේ දේශනා කරන එකම එක වචනයක්වත් මගේ ආකල්පවත්, මගේ පුජ්‍යලික අදහස් නෙමෙයි, බුද්ධ වචනයයි, සත්‍ය වචනයයි. ඒ සත්‍ය වචනේ ඉදිරියේදී ඔබ ගැටෙනවා නම් ඒ ගැටෙන්නේ මා කලින් සිහිපත් කළා වගේ කොයිතරම් තදින් ගණට මාර ධර්මයන් ඔබ ගොදුරු කරගෙන,
ග්‍රහණය කරගෙන තියනවාද කියන කාරණාව. ඒ නිසා අරඹුවක් විදිහට ඔබට සිහිපත් කරන්නම් බුද්ධ ශාසනය විවිධ දෘෂ්ටීන්ගෙන් අන්තයන්ගෙන් මතවාදයන්ගෙන් දෙපැත්තට විහිදී යන අන්තවලින් නිදහස් වෙච්ච සැබෑ ලෞකික මධ්‍යම ප්‍රතිපදාවක් ඔස්සේ ලෝකෝත්තර මධ්‍යම ප්‍රතිපදාවකින් නිර්වාණය ස්පර්ශ කරන හරි අපූර්ව ධමයක්. ඒ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙද්දී මේ දෘෂ්ටීන් වැරදි දෘෂ්ටීන් මිත්‍යා දෘෂ්ටීන් මිත්‍යා මතවාද මිත්‍යා ආකල්ප සුණු විසිනු වෙලා කැඩිලා බිඳිලා පොඩි වෙලා කුඩුපට්ටම් වෙලා යනවා. එතකොට හැමදාමත් ආර්ය දේශනාව තුල කළෙත් ඔබේ ලෞකික මතවාද දෘෂ්ටි ඔබේ ලෝකය ඔබේ දුක කුඩු කරලා විනාශ කරලා නැති කරලා දාන එකමයි. හැමදාමත් අප දේශනා කළේ ඔබව නැති කරන්නමයි. හැමදාමත් අප දේශනා කළේ ඔබව විනාශ කරන්නමයි. හැමදාමත් අප දේශනා කළේ ඔබව තියාගන්න ඔබ නඩත්තු කරන්න ඔබ රැක ගන්න නෙවෙයි ඔබ විනාශ කරන්න. ඔබ කුඩු කරන්න ඔබ නැති කරලා දාන්න. ඔබ ඔබේ ලෝකය ඔබට අයත් සියල්ල විනාශ කරලා දාන්න. ඒ ලෝකය එහෙමත් නැත්නම් ඒ දුක ඒ සසර විනාශ වෙන තැනයි ඔබට නිර්වාණය මුණ ගැහෙන්නේ. ඔබව කුඩු වෙලා විනාශ වෙලා යන තැනයි ඔබට ඔබ ලෙසගත් ඔබව විනාශ වෙලා යන තැනයි ඒ නිර්වාණය මතුවෙන්නේ. ඒ නිර්වාණය මතුවෙන්නේත් ඔබට නෙමෙයි. නිර්වාණය මතුවෙන තැන ඔබ කුඩු වෙලා ඉවරයි. ඒ නිසා එසේ කුඩු කරගෙන ගිය ලෝකෝත්තර මාවතේ ලෞකික මට්ටම තුල එතනට පැමිණීමට නොහැකිව ඉන්න අසරණයන් වෙනුවෙන් ඒ අය හිර වෙලා තියෙන තැනකට ගසා බිඳ දමා ඒ පවුරු වලලු යුද අගල් බිඳ දමාගෙන තමයි ඔබ ඉන්න තැනට එන්න වෙන්නේ. ඒ නිසා මූලික මට්ටමේ සෙබල වලල්ල විදිහට පවතින මේ මූලික මට්ටමේ දෘෂ්ටීන් බිඳ ගන්නට බැරි වුණොත් ඒ අයට අඩුම තරමේ ඔබ ඉන්න තැනටවත් එන්න බැරි නිසා අවදානමක් අරගෙන අපකීර්තියක් ඇතිවන්නට ඉඩ ඇති බව දැනගෙන මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අටලොස් වූ අධර්මවාදීන් පිළිබඳව කතාවක්. ඒ අටලොස් විනය පිටකයේ මහා වග්ගයේ මේ පිළිබඳ දේශනාවක් තියෙන්නේ 18ක් වූ අධර්මවාදීන් පිළිබඳව. එතකොට ඒකෙදී දීර්ඝ විදියට තියෙනවා ධර්මයේ විනය සම්බන්ධයෙන් දේශනා කළ දේ ආදේශිතයක් විදිහට පැන වූ දේ නොපැන වූ දෙයක් විදිහට ආදී විදිහට දේශනා කරන අවස්ථාවන් පිළිබඳවයි මේ කතා කරන්නේ. ධර්මයත් විනයත් පණවන දේ කියන ලද දේ දේශනා කරන දේ එහෙම එකක් නොවේ ආදී විදිහට ධර්මයට විනයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම. එතකොට එහෙම ස්වභාවයක් ඇතුලේ මේ අටලොස් වූ අධර්ම මත මොනතරම් භයානකද කියන කාරණාව පිළිබඳව බුද්ධ ශාසනයේ මනාව පැහැදිලි කරනවා. එතකොට ඒ පැහැදිලි වීමත් එක්කයි සමහර වෙලාවට අද සමාජයේදී බොහෝ දෙනා මා මේ කතා තාමත් ඔබට සංගවාගෙන සිටින මා මේ කතා කරන්න හදන මාතෘකාව එය බුද්ධානුමතයක් විදිහට දිගින් දිගට විග්‍රහ කරනවා. එය බුද්ධානුමතයක් විදිහට බොදුණු සම්මතයක් විදිහට දිගින් දිගට විග්‍රහ කරනවා. එතකොට ඒ තුල වෙන්නේ බුදුන් නොවදාළ දේ බුදුන් නොපැන වූ දේ වදාළ දෙයක් විදිහට පැන වූ දෙයක් විදිහට දේශනා කිරීම තුළින් ඒ 18ක් වූ අධර්මවාදී ගොන්නට අයිති වෙලා ධර්මය විනාශ කරන ධර්මය සත්‍ය වචනයට ප්‍රතිපක්ෂ දෙයක්
බුද්ධ වචනේ විදියට දේශනා කිරීම තුළ ඒ අයම විනාශ වෙලා යන ස්වභාවයක් එතන ඇති වෙන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනය පිළිබඳව විවිධ අදහස් ආකල්ප සමාජය තුළ පවතිද්දී නිකන් හිතන්නට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ධහම විශේෂයෙන් ඒ තුල පවතින්නේ අවිහිංසාවාදී ආකල්පද පරම අවිහිංසාවාදී ආකල්පද? දැන් අවිහිංසාවාදී විදිහට යම් අදහස් ආකල්ප හෝ දරාගෙන ඒ විදිහට විවිධ සංගම් හදාගෙන ඒ අවිහිංසාවාදී සංගම් ඔස්සේ විවිධ විදිහට මතිමතාන්තර සමාජය තුල පතුරවන්නට සහ සමාජයට ගෙන එන්නට ඕන කෙනෙකුට නිදහසක් අයිතියක් තියෙනවා. මෙතනදී අපට තියෙන ගැටලුව බුද්ධ දේශනාව විදිහට විශේෂයෙන් ස්වාමින් වහන්සේලාත් පාවිච්චි කරමින් බුද්ධ දේශනාව විදිහට ඒ අයගේ පුජ්‍යලිකව ගත් මතිමතාන්තර සමාජගත කිරීම. ඒ බුද්ධ දේශනාව විදිහට සමාජගත කිරීම තුළින් සිදුවන්නේ හැබෑවටම මාර කලින් සඳහන් කරපු අටලොස් අධර්මවාදීන්ගේ ක්‍රියාකාරීත්වය ඉස්මතු වෙලා මේ බුද්ධ ශාසනය තුල ආර්ය මාර්ගයට පැමිණෙන්නට ඉන්න අසරණ අහිංසකයෝ ටිකක් යම් තැන්වල සිර කළා ඒ අය අවිහිංසාවාදය නමින් පරම අවිහිංසාවාදයකට ගෙන ගොස් ජෛන ඉගැන්වීම් තුල තියෙන නිගණ්ඨ පුත්‍රයන් සහ නිගණ්ඨ ශ්‍රාවකයන් ඇතුළු බොහෝ බුද්ධ ශාසනයෙන් බැහැර ශ්‍රමණයන් ආජීවකයන් පරිබ්‍රාජකයන් ආදී විවිධ වූ විශේෂින් ජෛනයන් නිගණ්ඨයන් පිළිගත් මතවාදයක් තුල බුද්ධ ශ්‍රාවකයන් හිර කර තබන්නට දරන උත්සාහයක්. හැබෑවටම බුද්ධ ශාසනය තුල පරම අවිහිංසාවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බුද්ධ ශාසනය තුල අවිහිංසාවාදී ආකල්ප තියෙනවා. එතකොට අවිහිංසාවාදී ආකල්ප නැත්නම් අවිහිංසාවාදී නමෙන් අවිහිංසාවාදයේ මුවාවෙන් පරම අවිහිංසාවාදයක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරීමයි එයත් ලෞකික මට්ටමින් Tamanගේ මතවාදයක් විදිහට ඕන කෙනෙකුට ලෝකයේ තුල කරගෙන යන්නට පුළුවන්. නමුත් එය බුදුරජාණන් වහන්සේගේ චීවරයත් පාවිච්චි කරමින් බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මයත් පාවිච්චි කරමින් පෙළ විනය අටුවාවනුත් පාවිච්චි කරමින් සිදු කරනවා නම් ඒ තුලට ගොදුරු වන අසරණ අහිංසකයෝ ධර්මයේ නාමයෙන් සිදුවන මහා ත්‍රස්තවාදයකටයි ගොදුරු වෙන්නේ. ධර්මයේ නාමයෙන් සිදු කරන ත්‍රස්තවාදයක්. ඒ නිසා ඒ ත්‍රස්තවාදයෙන් ඔබ මුදවන්නට එක පැත්තකින් අවශ්‍ය කරනවා. ඒ නිසා මේ විදිහට බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මය සමහර වෙලාවට පරම අවිහිංසාවාදයක් වුණොත් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන ධර්මයේ පරම අවිහිංසාවාදයක් වුණොත් ඒ පරම අවිහිංසාවාදයට අනුව ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ. මිනිස්සෙකුට වතුර ටිකක් බොන්න පුළුවන් වෙන්නේ නැහැ. මිනිස්සෙකුට පළතුරු ටිකක් කන්න වෙන්නේ නැහැ. එළවලු ටිකක් කන්න වෙන්නේ නැහැ. වෙනත් ආහාරයක් ගන්න වෙන්නේත් නැහැ. ඇවිදින්න වෙන්නේත් නැහැ. නිදියන්න වෙන්නේත් නැහැ. බෙහෙතක් ගන්න වෙන්නේත් නැහැ. මා එය ඔබට ඉදිරියේදී පැහැදිලි කරන්න විග්‍රහ කරන්න. දැන් සමහර වෙලාවට නිගණ්ඨයන් පරම අවිහිංසාවාදයක ඉඳගෙන ඒ පරම අවිහිංසාවාදය තුල ඉඳගෙන ඒ අවිහිංසාව මත ඉඳගෙන ක්‍රියාත්මක කරන දේවල් වලින් සමහර වෙලාවට සිද්ධ වෙන්නේ ඒ අය හිතනටත් වඩා තවත් වැරද්දක්. දැන් කොහොමද ජීවත් වෙන්න බෑනේ. කිසිම සතෙකු Taman තුලින් කිසිම සතෙකු නොමැරි Tamanගේ මුඛයෙන් කිසිම සත්ව ස්වභාවයක් සිරුර තුරට නොගොස්
ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් මේ ලෝකයේ තුල ඉන්න විදිහක් නැහැ. සත්ව කියලා ගත්තාම ආර්යදේශනයේ කතා කරන සත්ව ස්වභාවයට මෙහා සත්වයා කියලා කතා කරන තැන එය ඒකශෛලික වෙන්න පුළුවන්, බහුශෛලික වෙන්න පුළුවන්, අපා, දෙපා, සිව්පා, බහුපා ආදී විදිහට සියලු අය පෙනෙන නොපෙනෙන දුර ළඟ ඊළඟට මේ සියලු අය මේ සත්වයන් විදිහට අපිට ගන්න පුළුවන්නේ. එතකොට මේ සතුන් ගින්න තුලත් ඉන්නවා. ජලය තුලත් ඉන්නවා. පස තුලත් ඉන්නවා. ආහාරවලත් ඉන්නවා. ඖෂධවලත් ඉන්නවා. ජලය තුලත් ඉන්නවා. ඇසට නොපෙනෙන, ඇසට පෙනෙන ඒකශෛලික පුංචි ජීවීන්ගේ ඉඳන් බොහෝ සත්ව කොටස්. එතකොට අපේ අතපය හැසිරවීම, අපේ වචනය හැසිරවීම, අපි හුස්ම ගැනීම, අපි ඇවිදීම, අපි ආහාර ගැනීම ආදී ක්‍රියාවන් තුළ සතුන් මැරෙන නිසා සතුන් මැරෙන කිසි දෙයක් නොකර ඉන්න ඕනේ නම් සතුන් මැරෙන කිසිම දෙයක් වෙන්නට කයෙන් ඉඩ තියන්නට බැයි නම් අපට හුස්ම ගන්නත් බෑ. හුස්ම ගන්න වාතය තුලත් ජීවී සත්වයන් ඉන්න පුළුවන්. අපට පෑන් වළඳන්නත් බෑ. පෑන් වල අප්‍රමාණව සුද්ධ ජීවීන් වාසය කරනවා. අපට වඩින්නට බෑ. පයට පෑගිලා මේ පස තුල ඉන්න අප්‍රමාණ සත්වයෝ මිය යනවා. එතකොට අපට පළතුරු ගෙඩියක් ආහාරයට ගන්න බෑ. ඒ පළතුරු එළවලු වල අප්‍රමාණ පුංචි පුංචි සත්තු ඉන්නවා. ඒතර මේක අපි තව ඉස්සරහට විග්‍රහ කරමු. එතකොට නිගණ්ඨත්තන් මොකද්ද කරන්නේ? මෙහෙම වෙනවා කියලා හිතාගෙන ඒගොල්ලෝ අතේ තියෙන පුංචි කොස්සක් තියාගෙන ඉලපතක් වගේ එකක් තියාගෙන මේකෙන් ඇවිදිනකොට අතුගගා ඇවිදිනවා. ඇයි ඒ පයට සතුන් පෑගිලා මැරෙයි කියලා. අනේ පින්නතුනේ අතුගෑවට සතුන් අයින් වෙනවද? අතුගානකොටත් සතුන් මැරෙනවා. ඒ වගේම අතුගාලා ඇවිදිනකොටත් ඒත් සතුන් මැරෙනවා. ඊළඟට මේ අය සිසිල් පැන් පානය කරන්නේ නැහැ. සිසිල් පැන් පානය නොකර මේ ජලය තුල ජීවීන් ඉන්නවා කියලා එය ජලය උණු කරලා පානය කරනවා. උණු කරනකොට සතුන් මැරෙන්නේ නැද්ද? ඒ වගේම මීටත් එහා දැඩි අන්ත දෘෂ්ටිගත සමහර අය ඉන්නවා මුළු ජීවිත කාලෙම කකුල් දෙකවත් පොළවේ තියන්නේ නැතුව තනි කකුලෙන් හිටගෙන ඉන්න යෝගීන් ඉන්නවා. ඒ තරම් අවිහිංසාවාදී. ඒ නිසා ඔබත් ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික තල්ලු වෙන්නේ මේ වගේ මුග්ධ තැනකට නම්, මේ වගේ මහා මිත්‍යා දෘෂ්ටියකට නම්, තවත් විදිහට කියනවා නම් බුද්ධ ධර්මයේ වෙනුවට මාර් ධර්මයේ අරක්ගත්ත ජෛන වගේ දහමකට නම් ඔබ වෙනුවෙන් කරුණාවෙන් මේ ටික මෙහෙම දේශනා කරන්න වෙනවා. මොකද මා මේ නැවතත් සිහිපත් කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය පිළිපදින අයට ඒ ධර්මයත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අයට ආහාර අරගෙන, ඒ අයට ගමන් බිමන් ගිහිල්ලා, ඒ අයට විදසුන් වඩමින්, පෑන් පහසු වෙමින්, සිව්පසය පරිභෝජනය කරමින්, විවේකීව නිදහසේ පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොච්චර නිදහසේ වාසය කළාද? මේ සබහාදහමත් එක්ක කොච්චර ගැළපීලා වාසය කළාද? කරුණාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රඥාවෙන්, සිහියෙන් උන්වහන්සේලාගේ අවතුම් පැවතුම්. එතකොට මේ කිසිවකට ඉඩ නැතුව යනවා මේ වගේ මහා පරම විහිංසාවාදයකට ගියොත්. දැන් ඔබට මම මේ වටෙන් ගොඩෙන් කියන කතාව මොකක්ද කියලා හොඳට තේරෙනවා. ඒ තමයි බුද්ධ ශාසනය තුල හික්මෙන ශ්‍රාවකයා නිර්මාංශික විය යුතුද? කිසිම මාංශයක්, මත්ස්‍ය කොටසක් ආහාරට ගත නොහැකිද? බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා
උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා නිර්මාංශිකද නැත්නම් උන්වහන්සේලාත් මාංශ කොටසුත් වැළඳුවද? මේ කියන කාරණාව පිළිබඳව විවිධ මදහස් විවිධ වූ අදහස් මතිමතාන්තර ආකල්ප දරාගෙන අප්‍රමාණ වූ වාද විවාද මතිමතාන්තර ඉදිරිපත් කරගෙන අද සමාජය දෙකොටසකට නෙමෙයි 100 කොටසකට දහස් කොටසකට බෙදිලා වාද විවාද කරගන්නවා. එච්චරට වාද කරන්න දෙයක් මේකේ ඇත්තේ නැහැ. ඔබ මෙතෙන්දී තේරුම් ගන්න ඕනේ ඔබේ හැඟීම් නෙමෙයි. ඔබේ හිත කැමති දේ නෙමෙයි. ඔබ භික්ෂුවගෙන් බුදුරජාණන් වහන්සේව භික්ෂුව ඔබ දකින්න කැමති විදිහට නෙමෙයි. ඔබ මේ හික්මෙන්නේ පින්නතුනේ බුද්ධ ශාසනය තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශාසනය තුල. උන්වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේත් උන්වහන්සේගේ භික්ෂුවත් උන්වහන්සේගේ ශ්‍රාවකයාත් ගිහි පැවිදි ශ්‍රාවකයනොත් මේ මට්ටමේදී මෙහෙම හිටියාම ඇති කියලා උන්වහන්සේ කියනවා නම් ඔබ එතනින් එහාට නිගණ්ඨනාත පුත්තතුමාක කියපු දේවල් කරන්න යන්න එපා. දැන් ගිහි ශ්‍රාවකයෙක් පංචශීලය රකිමින් අෂ්ටාංග සීලය රකිමින් හිටියාම ඒ මට්ටමේ හික්මීමේ ක්‍රමයක් උන්වහන්සේ ප්‍රමාණවත් කියනවා නම් ඔබ ගිහි ශ්‍රාවකයාට උපසම්පන්න භික්ෂුවගේ සීලය පනවන්න යන්න එපා. එතකොට එතනින් එහාට බුදු පියාණන් වහන්සේගේ බුද්ධානුමතයේ ඉක්මවලත් සමහර සිල් කොටස් මේකට එකතු කරගන්න හදන්න එපා. උන්වහන්සේ සර්වඥයි. උන්වහන්සේ මහා ප්‍රඥයි. උන්වහන්සේගේ අවබෝධය එක්ක තර්ක කරන්න එපා. උන්වහන්සේගේ අවබෝධයත් මේක තර්කයෙන් විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. තර්ක කළා ලෙහා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. බුදු කෙනෙකුගේ අවබෝධය, බුදු කෙනෙකුගේ ප්‍රඥාව ඒත් එක්ක වාද කරන්න, ඒත් එක්ක එයින් ජය ගන්නට කෙනෙකුට තියෙන අවශ්‍යතාවය හැකියාව පිළිබඳව හිතලා බලන්න. ඒ නිසා අවබෝධයටපත් වීම උදෙසා ක්‍රියාත්මක වෙනවා මිසක් Tamange හිත සතුටු වෙන දීදී භික්ෂුව මෙහෙම ඉන්නවා නම් හොඳයි. භික්ෂුව මොකුත් පලායි බතුයි වළඳනවා නම් හොඳයි. බුදුරජාණන් වහන්සේ යාන්තමට එක වේලක් වළඳලා පලා ටිකක් එක්ක විතරක් වළඳලාම හිටියනම් හොඳයි. උන්වහන්සේගේ ජීවිතය තුළ කිසිම සත්වමා ආහාරයක් නොගෙන හිටියා නම් හොඳයි විදියට ඔබ තුළ රුචිකත්වයක් තියෙනවා. ඒක හරි. මං එහෙම කියන්නේ කොහොමද? දවසක මමත් එතන හිටියා. දවසක මමත් ඒ අදහස්ම දරුවා. අවුරුදු ගාණක් මම තද නිර්මාංශිකයෙකු ලෙස ජීවත් වුණා. අවුරුදු ගාණක් ඒ වෙනුවෙන් පුදුමාකාර කැපකිරීමක් කළා. හරියට වෙහෙසුණා, හරියට පීඩා වින්දා. සමහර අවස්ථාවල ලැබුණු ආහාරවල තිබිච්ච සමහර දේවල් නිසා කුසගින්නේ ඉන්න වෙච්ච අවස්ථා අනන්තයි. ඒ වැරදි දෘෂ්ටියක් නිසා කියලා තේරෙනකොට, නිවැරදි තැනට එන්න ඕනේ කියලා තේරෙනකොට ආහාරය මේ කය පවත්වන්න තියෙන තවත් එක දෙයක් විතරයි කියලා තේරෙනකොට, ආහාරයෙන් පිරිසිදු වෙන්න බෑ කියලා තේරෙනකොට, බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකේ ජීවිතය පවත්වන්න යම් ආහාරයක් ගන්නවා නම්, පැන් ටිකක් වළඳනවා නම්, චතුමදුර ටිකක් වළඳනවා නම්, ගිලම්පස ටිකක් වළඳනවා නම්, ඒ සියල්ල පේන්නේ සුද්ධාෂ්ටකයන්ගේ ස්වභාවයක් විදිහට නම්, සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් විදිහට නම්, ඒ තුලින් විඋප්පන්න වූ පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන් යුක්ත ධර්මයන් විදිහට නම් ඒ ආහාරය උදෙසා කිසිම ගිජු බවක් නැත්තම්, කිසිම රාගයක් ලැබීම තුල නොලැබීම තුල ද්වේෂයක්, ඒ සියල්ල ඔස්සේ මෝහී සිතුවිලි නැත්තම්,
අකුසල් ධර්ම ඉදිරිපත් වෙන්නේ නැත්තම් බලාපොරොත්තු නැත්තම් ඒ මොහොතේ පැවැත්ම උදෙසා පමණක් කය කඩා නොවැටි පවතින්නට පමණක් ලැබෙන ආහාරක් වළඳනවා නම් භික්ෂුවට එතෙන්ට එන්න වෙනවා. භික්ෂුව සිඟන්නෙක්, අප සිඟන්නන්, අප යාචකයන්, මේ ලෝකයේ උත්තරීතර ශ්‍රේෂ්ඨතම යාචකයන්, අප අනුන් පූජා කරන පින්ඩ පාතෙන් යැපෙන්නන්, සිව්පසෙන් යැපෙන්නන්. ඒ අනුන් පූජා කරන්නේ කුමක්ද? එය බුදුරදුන්ගේ වැළඳීමට කැපනම් ඒ වළඳා ජීවත් වීමයි භික්ෂුවකගේ කාර්යය. භික්ෂුවට ඕනේ දේවල් නෙමේ සිදු වෙන්නට ඕනේ. බුද්ධ විනයට අනුවයි ජීවත් විය යුතු වන්නේ. ඒ නිසා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුවයි ඔබ මේ බුද්ධ ශාසනය හික්මෙන්නට ඕනේ. ඒ නිසා විවිධාකාර අකුසල ධර්මයන් තියෙනවා ඔබ දන්නවනේ. මේ අකුසල ධර්මයන් අතර යම් වූ අකුසල ධර්මයක් භයානක නම් ඒ භයානක වූ අකුසල ධර්මයන් අතර ඉහළින්ම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. අධර්මයේ ධර්මයේ විදියට අරගෙන ධර්මයේ අධර්මයේ විදියට අරගෙන දේශනා කරනවා නම් පිළිපදිනවා නම් ධර්මය අධර්මයේ විදියට විශේෂයෙන් අධර්මයේ ධර්මයේ විදියට අරගෙන දේශනා කිරීමක් පිළිගැනීමක් මෙතන තියෙන්නේ. ඒ නිසා එය දේශනාවට අනුව ඔබ අහලා තියෙනවා පංච ආනන්තර්ය පාප කර්ම. මෙන්න මේ පංච ආනන්තර්ය පාප කර්ම වලින් පස්සේ ඒ ළඟින්ම ඒහා සමානවම ඊට කිට්ටුවෙම යන බල සම්පන්නම අකුසල ධර්මයක් තමයි මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගත්ත උන්ට ඒ මිත්‍යා දෘෂ්ටියෙන් නොමිදී දිගින් දිගටම ක්‍රියාත්මක වීම තුළ සාංශාරික වශයෙන් සතර අපායමයි නිරයමයි උරුම වෙන්නේ. ඒ නිසා එවැනි නිරයක් උරුම කරගෙන සාංශාරික වශයෙන් දුකම හොයන, දුකම පතන, දුකම සොයාගෙන යන අසුතවත් වූ දුප්පඤ්ඤ වූ ඔබ ශ්‍රුතවත් කරන්නට, ප්‍රඥාවන්ත කරන්නට, දුගතියෙන් අත්මුදවා සුගතියට ඔසවා තබන්නට, සුගතිය පාවිච්චි කර ඒෂණය සම්පත්තිය පාවිච්චි කරලා නිවනින් සැනසෙන්නට අවශ්‍ය මාවත විවර කරන්න මිසක් මේ දේශනය තුළ වෙන කිසිදු අදහසක් නැහැ. මා ඔබට මුලින් සිහිපත් කළා මේ මොනතරම් අභියෝගයක්ද. අප කෙරේ බොහෝ පැහැදීමෙන් හිටපු බොහෝ ඇත්තන් දැන් ටික දේශනයත් අහන්නට ඕනේ නැහැ කියන තැනට එන්නත් පුළුවන්. අමාරුවෙන් හරි මේක අහන්න. ස්වාමින් වහන්සේගේ මූණ දිහා බලන්නට බැහිනම් අහක බලාගෙන හරි දේශනය අහන්න. අන්තිම වෙනකන් අහන්න. එතකොට පින්නතුනේ ඔබට මම මේ ඉස්සරහට බුද්ධ වචනය, බුද්ධාවාදය පැහැදිලි කරන්නට සූදානම් වෙන්නේ බුද්ධ ශාසනය තුල පිරිසිදු වෙන්නට ඕනේනේ. බුද්ධ ශාසනය තුල සීලයක පිහිටන්නට ඕනේනේ. ඔබේ හැටියට සිල්වත් වෙන්නට ඕනේ. එහෙනම් පිරිසිදු කරන්නට ඕනේනේ. එහෙනම් බුද්ධ ශාසනය තුල මොනවා හරි පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්නට කියලා තියෙන්නේ පිරිසිදුව තිබිලා කිලිටි වෙච්ච තැනක් මිසක් කොහොමත් කිලිටි තැනක් නෙමෙයි. නැත්නම් මේ කිලිටි වන තැනයි පිරිසිදු කරන්න ඕනේ. දැන් මේ කයේ පිරිසිදු කරන්න දෙයක් තියනවද? කය පිරිසිදුව තිබිලා පස්සේ කිලිටි වෙච්ච තැනක්ද? කිලිටි ගොඩකට කුණු ගොඩකට තවත් කුණු ගොඩක් එකතු වීම 아무තු අරුමයක් තියනවද? කොහොමත් කිලිටි ගොඩක්, කොහොමත් කුණු ගොඩක්, කොහොමත් අසාර අසුබ ස්වභාවයකට තවත් අසාර අසුබ කිලිටි ටිකක් එකතු වුණා කියලා 아무තු වර්ධකුත් නැහැ. හැබැයි පිරිසිදුව තියලා කිලිටි වෙන තැන තමයි ප්‍රභාස්වර චිත්තයක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටි වෙන ස්වභාවය. බුද්ධ ශාසනයේ තියෙන මේ ප්‍රභාස්වර භව චිත්තය රැකගන්න
ඒ ප්‍රභාස්වර චිත්තය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නැත්තම් මේ අකුසලයන්ගෙන්, ආශ්‍රවයන්ගෙන්, කෙලෙසුන්ගෙන් කිලිටි වෙන්නට නොදී ප්‍රඥාවෙන්, අවබෝධයෙන්, සිහියෙන් නොකිලිටිව තබාගන්නේ කොහොමද කියන தත්ත්වය තමයි බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයා හික්මෙන්නට ඕනේ. දැන් මේ උගන්වන්නේ අරක කන්න එපා, මේක කන්න එපා, අර ඒ විදිහට උගන්වන දේවල් තුළ තියෙන්නේ මේ කිලිටි වෙන තැන පිරිසිදු කරන්න නෙමෙයි. පිරිසිදුව තිබිලා කිලිටි වෙන තැන පිරිසිදු කරන්නේ කොහොමත් කිලිටි ගොඩක් පිරිසිදු කරන්න හදනවා. කොහොමත් කිලිටි ගොඩ කොහොමද පින්නතුනේ පිරිසිදු කරන්නේ? ඒ කුණු ගොඩවල් වලට කොහොමත් කුණු එකතු වෙවි අනේක ස්වභාවය. ඒක සබාධමේ ස්වභාවය. ඕක අද ඊයේ වසර 2006 3000යි 5000යි 10000යි නෙමේ හැමදාමත් ওই විදිහට තමයි සත්වයා ජීවත් වුනේ. ඒ අය විවිධ කාලවල විවිධ විදිහට විවිධ ආහාර ගත්තා. එයට පුළුවන් ප්‍රමාණයෙන් කුසගින්න නිවා ගන්න ආහාරට ගන්න පුළුවන් හැමදේම ඒගොල්ලෝ ආහාරට ගත්තා. එතකොට මිනිස්යාගේ ආයුෂ අවුරුදු 50යි 100යි දසදහසයි මිලියනයයි කියලා අපි විද්‍යාවේ ගණන් හැදුවට බුදුවරු මේවා කල්ප ගණන් වලින් කතා කරන්නේ. පරිණාමයට වසර මිලියනයක් දෙකක් ගැන කතා කළාට බුදුවරු කල්ප ගාණක් මහා භද්‍ර කල්ප වලින් කතා කරන්නේ. ඒ භද්‍ර කල්ප පිළිබඳව අදහසක් තියෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේට නොපිනිච්ච දෙයක් ඔබට පෙනිලාද? එහෙම වෙන්න පුළුවන්ද පින්නතුනේ? එහෙම වෙන්න බෑ. එහෙමනම් සත්වයා ජීවත් වීම වෙනුවෙන් ඔබේ විද්‍යාව ඔබට උගන්වන පරිණාමවාදය චාල්ස් ඩාවින් හෝ තවත් කෙනෙක් ඉදිරිපත් කළ පරිණාමවාදය ඔබේ විද්‍යාවට සහ ඔබේ දැනුමට සාපේක්ෂයි. බුදුවරුන්ගේ අවබෝධයත් එක්ක ඒක ගලපන්න යන්න එපා. උන්වහන්සේ කතා කරන මිනිස්යාගේ සම්භාවය හෝ මේ මනුස්ස ස්වභාවය මිනිස්යා පිළිබඳ උන්වහන්සේ මේ සංසාරය පිළිබඳව කල්ප ගාණක් පිළිබඳව කතා කරන්නේ. එතකොට ඔය පරිණාමය එහෙමනම් ඩාවින්ගේ පරිණාමවාදයත් එක්ක බැලුවාම දැන් සත්වය අමුතෝ විදියට පරිණාම වෙලා තියෙන්නට ඕනේ. කල්ප ගාණක් පිළිබඳව කතා කරද්දී. ඒ නිසා ඇත්තටම බුද්ධ ශාසනය පිරිසිදු කරන්න තියෙන්නේ කොහොමත් අපිරිසිදු තැනක් නෙමෙයි. පිරිසිදුව තිබිලා යම් බාහිර අකුසලයන්ගෙන් බාහිර කුණු වලින් අපිරිසිදු වෙච්ච තැනක්. තදස්සර මිදම් බික්කවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාෂරයි. ආගන්තුකව පැමිණෙන උපක්ලේශයන්ගෙන් කෙලෙසුන්ගෙන් මේ සිත කිලිටි වෙනවා. රාග දේශ මොහ ආදී, ලෝභ දේශ මොහ ආදී. එයින් පිරිසිදු කරන්නටයි ශ්‍රාවකයා උත්සාහය. ඒ නිසා ඔබ පිරිසිදු වෙනවා නම් පිරිසිදු වෙන්නට ඕනේ, පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්න ඕනේ කොහොමද කියන එක බුදුවරු කියලා දෙද්දී ඔබ එක එක්කෙනා පිරිසිදු කරන්නට කියලා දින විදියට පිරිසිදු වෙන්න ගිහින් ඒ මත දරාගෙන ඉන්න ගිහින් ඔබ එක පැත්තකින් අටලොස් අධර්මවාදියෙක් වෙනවා. තව පැත්තකින් මිත්‍යා දෘෂ්ටියෙක් වෙනවා. තව පැත්තකින් පංචශීලයේවත් නැති බොරුකාරයෙක් වෙනවා. ඇයි ඒ බොරුවක් සමාජයට ප්‍රකාශ කරනවා මෙහෙම මේක මෙහෙමයි මේක මෙහෙමයි බුදුවරුත් මෙහෙම කිව්වා කියලා බොරු කියනවා. අඩුම ගානේ කියන කෙනා තුල පංචශීලයේවත් නැහැ. ඇයි එයා බොරු කියනවා. එයා පළවෙනි සිල්පදයේ රකින්න කිය ඒකට අනුබල දෙදී එයා වෙන සිල්පදයක් කඩනවා. කැඩෙනවා නම් කොයි එකත් එකයි. එකක් බලවත් තව එකක් දුබල වෙන්න බෑ. පංචශීලය ඇතුලේ සිල්පද පහටම. ඒ නිසා එයා එක පැත්තකින් බොරු කියනවා. අනිත් පැත්තෙන් මිත්‍යා දෘෂ්ටියක් ප්‍රවර්තනය කරනවා. අනිත් පැත්තෙන් අධර්මවාදී අදහස් ඉදිරිපත් කරනවා. ඒවා පිළිගැනීමත්, ඒවා ඇසීමත්, ඒවා දෙසීමත් මේ සෑම තැනකම භයානක බවක් ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒ මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක අකුසලයක් මේ ලෝකේ නැහැ. විශේෂයෙන් පංච ආනන්තර්ය කර්ම වලින් පස්සේ
ඊට ළඟින්ම යන ඊට කිට්ටුවෙම යන ඒහා සමානවම යන මහා බල සම්පන්න අකුසල ධර්මයක්. ඒ නිසා ඔබට මේක හොඳට තේරෙන්න මං හරි අපූර්ව කතාවක්. නිගණ්ඨනාථ පුත්තතුමන්ගේ දේශනයක් තියෙනවා. සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාය යනවා. නිගණ්ඨනාථ පුත්තතුමන්ගේ දේශනයක් තියෙනවා සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාගත වෙනවා. දැන් කොහොමද පින්නතුනි ඔබටත් මේක නිකන් ඇත්තටම කියනවා බුදුරජාණන් වහන්සේගේ දේශනයක් වගේ නේද දැනෙන්නේ? මම මේක කියපු ගමන් ඔබට දැනෙන එක නිගණ්ඨනාථ පුත්තතුමන්ගේ දේශනයක් වගේ නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනයක් වගේ. සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාය යනවා. මේක මැද වචනයක් තියෙනවා අනිවාර්යෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිගණ්ඨයන්ගේ සත්තු මැරුවොත් අනිවාර්යෙන්ම අපාගත වෙනවා කියන මේ මිත්‍යා දෘෂ්ටිය නිසාම ඒ අය අපාගත වෙනවා කියලා. එතකොට ඒ අය අපාගත වෙන්නේ දැන් සත්තු මරන්නේ නැහනේ. සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාගත වෙනවා කියලා කියන ඒගොල්ලෝ සත්තු මරන්නේ නැහැ. සත්තු නොමරන ඒගොල්ලෝ සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාගත වෙනවාය කියන මිත්‍යා දෘෂ්ටිය නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් අපාගත වෙනවා කියනවා. ඔබට මම මේ කියන දේ තේරුණාද දන්නේ නැති නේද? නිගණ්ඨනාථ පුත්තතුමන් උගන්වනවා සත්තු මැරුවොත් අනිවාර්යෙන්ම අපාගත වෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තු මැරුවොත් අනිවාර්යෙන් අපාගත වෙනවා කියන මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා ඒගොල්ලෝ අනිවාර්යෙන් අපාගත වෙනවා කියලා. ඒතර මිත්‍යා දෘෂ්ටිය කියන්නේ අනිවාර්යෙන් අපාගත කරන එකක් මිසක් සතුන් මැරීම කියන්නේ අනිවාර්යෙන් අපාගත කරන එකක් නෙමෙයි. ඒතර සතුන් මැරීම සාධාරණීකරණය කරන්න මේ හදනව නෙමෙයි. නමුත් සතුන් මැරීමෙන් අනිවාර්යෙන් සතර අපාගත වෙනවා නම් එතකොට අඟුලිමාලත් අපාගත වෙන්න ඕනේ නේද? එතකොට එතනින් මෙහාට තව කොච්චර අයද මේ ලෝකේ නිවන් දැකපු හැමෝම අතින් සතුන් මැරෙන්නට ඇති. ඒ නිවන් දැකපු ජීවිතය තුළ ඕනතරම්. නමුත් ඒ අවබෝධයටපත් වීමත් එක්ක කෙලසුන්ගෙන් මිදීමත් එක්ක නික්ලේශී වීමත් එක්ක ඒ සියල්ල අවසන් වුණා. නමුත් මිත්‍යා දෘෂ්ටියක සිටීම සම්මාදිට්ඨියටපත් නොවන තාක්කල් මිත්‍යා දෘෂ්ටිය තුළම ඉඳගෙන මිය පරලව ගියොත් ඒකට සතර අපාය හැරෙන්න වෙනත් තැනක් නම් සැකසෙන්නේ නැහැ. අන්නේ භයානක භවෙන් මුදවන්නයි මේ අවදානම අරගෙන මේ දේශනාව. ඔබ බණීවි. ඔබ දොස් කියාවි. ඔබ ඕනතරම් ස්වාමින් වහන්සේට පෙරේතකමට මස් වළඳන්න තියෙන පෙරේතකමට ගිජුකමට මේවා සමාජගත කරනවා කියාවි. සමහරලාට එහෙම කියන ඔබ මාතරම් අවුරුදු ගාණක් ඒ කියන මිත්‍යා දෘෂ්ටියේම ඉඳගෙන නිර්මාංශික වෙන්නේ නැතුව ඇති, කුසගින්න ඉන්නේ නැතුව ඇති, පීඩාවටපත් වෙන්නේ නැතුව ඇති. ඒ වළඳන්න ආසයි, නමුත් ප්‍රතිපත්තිය නිසා, දෘෂ්ටිය නිසා වැළඳුවේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට මාතරම් ඔබ ඒ කැපකිරීම නොකර ඇති. ඒ නිසා ඔබෙන් දොස් අසමින්ම මේ දේශනාව කරනවා. එතකොට බුද්ධ ශාසනයේ ඔබ හිතන විදිහට බුදුරජාණන් වහන්සේ ආහාරයෙන් පිරිසිදු වීමක් පිළිබඳව උගන්වන්නේ මොනම තැනකවත්. උන්වහන්සේ කිසිම තැනක මේ ආහාර ප්‍රත්‍ය අපත්‍ය විදිහට පිරිසිදු බව මා අර කලින් කියපු රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන්, කෙලෙසුන්ගෙන් පිරිසිදු වන්නට උගන්වන බුද්ධ ශාසනය තුල ඒ සඳහා කිසිම ආකාරයකින් ආහාරය හේතු වන බවක් දේශනා කළා නැහැ. ඔබ මේ දේවල් බුද්ධ දේශනාවත් එක්කයි ගලපන්නේ. මම මේ බුද්ධ දේශනාවයි දේශනා කරන්නේ. උන්වහන්සේ වළඳන ආහාරට ගන්න ආහාරය මත කෙලෙසුන්ගේ අඩුවැඩිකම්, කෙලෙසුන්ගේ අවබෝධයේ අඩුවැඩිකම්, ප්‍රඥාවේ අඩුවැඩිකම්, රාග දේශ මොහ ආදී අඩුවැඩිකම් සිද්ධ වෙනවා කියලා හිතනවනම් ඒ පිළිබඳ වෛද්‍යවරු විවිධ දේවල් කියන්න පුළුවන්. විද්‍යාඥයෝ විවිධ දේවල් කියන්න පුළුවන්.
ඔබ විවිධ දේවල් කියන්න පුළුවන්, මාරයා විවිධ දේවල් කියන්න පුළුවන්, නිගණ්ඨනාථ පුත්තුමා විවිධ දේවල් කියන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයාට ආහාරයෙන් පිරිසුදු වීමක් නොකියමි. මහණෙනි, ආහාරයෙන් පිරිසුදු වීමක් මා නොකියමි. බුදුවරු එහෙම දේශනා කළා නම් මා පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනය මිසක් මාරයාගේ දේශන නෙවෙයි. එපමණයි. මා පිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනය. ඒ නිසා ආහාරයෙන් පිරිසිදු වෙන්න බෑ. පිරිසිදු වෙන නම් පිරිසිදු වෙන්න මොකෙන්ද කියනවා? රාගයෙන් පිරිසිදු වෙන්න, ද්වේෂයෙන් පිරිසිදු වෙන්න, මෝහයෙන් පිරිසිදු වෙන්න. නැත්තම් කෙලසුන්ගෙන් පිරිසිදු වෙන්න. එසේ පිරිසිදු වීමක් වෙනුවෙනුයි මේ බුද්ධ ශාසනය. ඒ නිසා එවැනි බුද්ධ ශාසනයක් තුල ඔබ නිකන් හිතන්න, කවුරු හරි කෙනෙක් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව මස් වළඳනවා. මස් මාංශ, මස් මාළු වළඳනවා. ඒ වළඳන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව, රාගයෙන් යුක්තව, තෘෂ්ණාවෙන් යුක්තව, රස තෘෂ්ණාවෙන්, රාගයෙන්, ලෝභයෙන් යුක්තව කවුරු හරි කෙනෙක් මස් වළඳුවොත් එතන අකුසලයක් තියනවද නැද්ද? අකුසලයක් තියෙනවා. එතන සිදුවෙන්නේ අකුසලයක්. ඇයි එතන අකුසල් මුල් ඉස්මතු වෙලා, ලෝභ දේශ මොහ ඉස්මතු වෙලා. තව කෙනෙක් ඉන්නවා. එයා ඒ විදිහම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව, ඔය මොන හරි එකකින් යුක්තව එයා අයිස්ක්‍රීම් එකක් වළඳනවා. අඹ ගෙඩියක් වළඳනවා. ඇඹිල්ලටයක් වළඳනවා. එතන අකුසලයක් නැද්ද? එතනත් අකුසලයක් තියෙන්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව මස් වළඳපු තැනයි, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව ඇඹිල්ලටයක් වළඳපු තැනයි අතරේ අකුසලේ වෙනසක් තියනවද? වෙනසක් නැහැ. අකුසලේ සමානයි. ඒ නිසා හොඳයි නම් දෙකම හොඳයි, නරකයි නම් දෙකම නරකයි. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ හොඳ නරක කොහොම වෙතත් මස් මාංශ ගත්තේ සතෙක්ගේ ඇඟකින්, ඇඹිල් ඇටේ ගත්තේ ගහකින් කියන එකනේ. ඒ ඔබ ලෝකයේ දිහා දකින විදිය, ඔබ සබාධම දිහා දකින විදිය, ඔබ ආහාරය දිහා දකින විදිය. බුද්ධ ශාසනයේ කිසිම විටක ප්‍රාණඝාතයට කිසිම ඉඩක් නැහැ. බුද්ධ ශාසනයේ කිසිම විටක සත්ව හිංසාවට ඉඩක් නැහැ. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට තමන් හැරෙන සරණක් පිහිටක් නැති ලෝකේ නීත දණ්ඩෝ නීත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ දඬු මුගුරු බහා තබන්න. හිංසාවට දඩුවමට බිය වෙන්න, ලැජ්ජා වෙන්න. එහෙම කිව්වේ. ඒතර අපිට කාටවත් දඩුවම් කරන්න බෑ. හිංසා කරන්න බෑ. අත්තාන උපමං කත්වාන හනයන ඝාතේ. තමාව උපමාවටගෙන අනුන්ව හිංසා කරන්න, පීඩා කරන්න, මරණයටපත් කරන්න, ඝාතනය කරන්න එපා කියන තැනයි. මොකද කෙනෙක් සතෙක් මරණ තැන ඒ මරන්නේ තමන් බව දකින්න කියන්නේ. එතකොට මරණයයි බුද්ධ ශාසනය, සත්ත්ව ප්‍රාණඝාතයයි බුද්ධ ශාසනය තුල ප්‍රතික්ෂේප කරන. එහෙම අවිහිංසාවාදයක් එතන තියෙන්නේ. සත්ත්ව හිංසාවයි ප්‍රතික්ෂේප කරන්නේ. ඒ අවිහිංසාවාදයේ පරම කැලලකුත් එකතු කරගෙන යම් තැනක කොහේ හරි කරෝල කැලලක් තියෙනවා නම්, උඹලකට කැලලක් තියෙනවා නම්, නැත්තම් ලුණු මිරිසක මොන හරි ඒ පොඩි මොන හරි ඊට අදාළ කොටසක් තිබ්බොත්, එහෙම උඹලකට පොඩ්ඩක් තිබ්බොත්, ආයේ ඒක බැරි වෙලා හරි ගිලිනොත් එහෙම උගුරට ඇඟිල්ල දාලා වමන කරන විදිහේ සමහර අපේ ඉන්නවා දායක මහත්තුරු, මම දන්න එහෙම අය ඉන්නවා. එහෙම කෙනෙක් ඉන්නවා මාත් එක්ක බොහොම හිතවත් කෙනෙක්. හරිම හොඳ මිනිස්සෙක්. සත්පුරුෂ මිනිස්සෙක්. සත්පුරුෂ කිව්වේ ලෞකික මට්ටමේ අපි කියන හොඳ මිනිස්සෙක්. හැබැයි දෘෂ්ටියෙන් මිදලා නැහැ. අන්තයෙන් මිදලා නැහැ. නියත වූ නිරේගාමී මාවතෙන් මිදලා නැහැ. එයින් මුදවන්නටත් මට හැකියාවකුත් නැහැ. මොකද සමහර ඔය වගේ අයගේ දෘෂ්ටි හරි බල සම්පන්නයි. ඇත්තටම පින්නතුනේ මස් මාංශ ආහාරයට ගන්න එකට වඩා භයානකයි ඒ මස් මාංශ ගැනීම පිළිබඳව නිවැරදි කියලා හිතන් ඉන්න, නොගැනීම පිළිබඳව නිවැරදි කියලා හිතන් ඉන්න දෘෂ්ටියත් ඊළඟට තව එකක් තියෙනවා ඊයකාව. ඒ තමයි
ඒ අය මම නම් මස් මාළු කන්නේ. අනුන් ඔක්කොම මස් මාළු කනවා. ඒ නිසා මම උසස් අන් අය පහත් කියලා මහා මානයකින් ජීවත් වෙනවා. බුද්ධ දේශනාවට අනුව අන්නේ මානය මස් කන එකට වඩා භයානකයි. එහෙනම් මස් නොකන කෙනා ගාව මානය තියෙනවා. මස් කන කෙනා ගාව මස් කන එක තියෙනවා. මස් කන එකයි මානයයි කිරලා බැලුවොත් ඒ දෙකෙන් බල සම්පන්නම වෙන අකුසලයේ අරකනම් අකුසලයක් නෙවෙයිනේ. බල සම්පන්නම වෙන්නේ මානය තියෙන කෙනයි. එතකොට මේ කොහෙද අපි ඉන්නේ? මොකද්ද කරන්නේ අපි මේ? මේ දේවල් මෙච්චර පැහැදිලි වෙද්දී ඇයි මේ ලෝකේ පුරාම වාද? ලෝකේ පුරාම විවාද? සමහරු බයයි බනට මේක කියන්න. මේක කියන හැම තැනකදීම ප්‍රතික්ෂේප වෙනවා. ආයෙ බනවලට ආරාධනා කරන්නෙත් නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ ස්වභාවය දැනගෙන මේ දේවල් කියන්න ඕනේ මොනවා අහිමි වුණත් කමක් නැහැ කියන තැන ඉඳන ඔබව මිත්‍යා දෘෂ්ටීන්ගෙන් අන්තයන්ගෙන් මුදවලා මොනවා අහිමි වුණත් කමන්නේ. අහිමි වෙන්න දෙනිකුත් නැති තැන. ඒ නිසා ඔය සිහිපත් කළා වගේ මොහතකට සමාජය තුල තියෙන ඔය දෘෂ්ටිය, ඔය ආකල්පයට තියෙන බොහෝ දෙනෙක් දැන් මං කිව්වා බුද්ධ ශාසනයේද සත්තු මරන්න ඉඩක් නැහැ. සත්තුන්ට ගහන්න, හිංසා කරන්න, පීඩා කරන්න ඉඩක් නැහැ. ඒක කියද්දි දැන් ඒකත් පාවිච්චි කරගෙන සමහර කෙනෙක් අහනවා හොඳයි. හරි මස් කෑවට කමක් නැහැ. ඒ වුණාට කන නිසානේ සත්තු මරන්නේ. ඒක තමයි ප්‍රබලම චෝදනාව. මේ ලෝකේ ඔක්කොම කන් නැත්තම් සත්තු මරන්නේ නැහැ. මොහොතක් හිතන්න පින්නතුනේ. ඒක ඇත්තයි කියලා හිතන්න. සමහර විටම මේ ලෝකේ මුළු ලෝකෙම සමාජවාදී කරන්න. කවදාවත් මේ ලෝකේ සමාජවාදී කරන්න බෑ. මේ මුළු ලෝකෙම හැමෝටම සමාන වරප්‍රසාද අයිතිවාසිකම් ලැබෙන විදිහට මේ ලෝකේ ගොඩනගන්න බෑ. මේ ලෝකයේම ගොඩනැගලා තියෙන ධාතු නානත්වයේ ඉඳන් සංඥා නානත්වයේ ඉඳන් මේක නානත්වයක් සහිතයි. එක එක්කෙනාගේ කර්ම ශක්තිය විවිධයි. එක එක්කෙනාගේ ඇති හැකියකම් ශක්තිය, එයාලගේ ස්වභාවය, එයාලගේ ඉරියව්, එයාලගේ රූපය, එයාලගේ ප්‍රඥාව, එයාලගේ දක්ෂකම් විවිධයි. ඒ විවිධ වූ දක්ෂකම් වලට විවිධ වූ කර්ම ශක්තියින්ට විවිධ වූ පුණ්‍ය ශක්තියින්ට අනුව ඒකේන ලබන ලැබීම් නොලැබීම් විවිධයි. එහෙම එකේ මේ ලෝකේ හැමෝම සමාන කරන්න බෑ. අන්න ඒ වගේ මේ ලෝකේ හැමදාම එළවලු කන ලෝකයක් කරන්න බෑ. පලයි බතුයි කන ලෝකයක් කරන්න බෑ. මස් මාංශ විතරක් කන ලෝකයක් කරන්නත් බෑ. මේ ලෝකේ එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්. ඒ රුචි අරුචිකම් වලට අනුව ඒ සත්වයා විවිධ විදිහේ ආහාර රටාවන් විවිධ විදිහේ ස්වභාවයන් ඒ අනුගමනය කරනවා. ඒක කොච්චර දේශන කළත් මොනතරම් අනුශාසනා කළත් ඒවා වෙනස් කරන්නත් බෑ. බුදුවරුන්ටවත් ඒක වෙනස් කරන්න බෑ. අපි මේ කරන්නේ මිනිස්සුන්ට සත්‍ය පෙන්නලා ඒ පිළිපදින්න පිළිගන්න කැමති කෙනාට අඩුම තරමේ දෘෂ්ටි මතවාද ඉවත් කරගෙන නිවනට අවශ්‍ය නිසා. දෘෂ්ටි මතවාද දුරු කර ගැනීම නිවන් මාර්ගට අවශ්‍ය නිසා මේ විග්‍රහ කරනවා. එතකොට කන නිසා මරණවා කියන කතාව නම් ඔබට මම හරි අපූර්ව කතාවක් කියන්නම්. කන නිසා නම් මරන්නේ ඇත්තටම ඔබ කන නිසා ගොඩක් මරනවා. ඔබ කන නිසා හරකුත් මරනවා. ඔබ කන නිසා කුකුල්ලොත් මරනවා. ඔබ කන නිසා මාළුත් මරනවා. තව සත්තුත් මරනවානේ. එතනින් එහාට තව දෙයක් තියෙනවා. ඔබ කන නිසා පණුවොත් මරනවා. ඔබ පණ නිසා කෘමීනුත් මරනවා. ඔබ කන නිසා සුද්ධ ජීවිනුත් මරනවා. ඒ මොනවාද? ඔබ බත් කන නිසා. දැන් කන නිසානේ මරන්නේ. ඔබ කන නිසා හරක් මරනවා, කුකුල මරනවා, මාළු මරනවා. ඒ වගේම ඔබ කන නිසා කෘමීන් මරනවා, සුද්ධ ජීවීන් මරනවා, පණුව මරනවා. ඇයි පින්නතුනේ? ඔබ වගේ දහසකට කන්න සමහරලාට එක හරකෙක් මරනවා මේ ලෝකේ. ප්‍රාණඝාතය කියන එක මහා අපරාධයක්. සත්ව හිංසාව මහා අපරාධයක්. ඒකට අබමල් රේණුවක ඉඩක් දෙන්න බෑ බුද්ධ ශාසනයේ. නමුත් ඒක මිනිස්සු එහෙම කරනවා. එතකොට දහසකට කන්න එක සතෙක් මරද්දී ඔබේ දෝතට එන ඔබේ බත් පිඟාන ඔබේ දෝතට ගේන්න සත්තු මිලියන ගාණක් මරනවා.
කන නිසා මරන්නේ. කන නිසා මරන්නේ නම් ඔබේ දෝතට ගේන බත් පිඟාන වෙනුවෙන් කුඹුරු කොටනකොට කොයි තරම්නම් සීසානකොට සත්තු මැරෙනවද? පණුව කැපෙනවද? කුඹුරු කොටන්න සත්තු මැරෙන්නේ. ඔබට හරක විතරද ලොකු? මේ ලෝකේ ලොකු රැල්ලක් තියෙන හරක් මරන්න එපා. නේද? ගව ඝාතනය තහනම් කරමු. නෑ එහෙම වෙන්න බෑ. සියලු සත්වයෝ සුවපත් වේවා. ගවයාත් සතෙක්, එළුවත් සතෙක්, කුකුලත් සතෙක්, මාළුවත් සතෙක්, ඒ වගේම පණුවත් සතෙක්, කෘමියත් සතෙක්, ඒක සෛලික ඇමීබාවත් සතෙක්. ඔය හැම සත්ත්ව ස්වභාවයක්ම සවිඥානිකයි. ඒ කිසි කෙනෙක් මැරෙන්න කැමති නෑ. ඒගොල්ලෝ මැරෙන්න බයයි. දඬුවමට බයයි. පීඩාවට බයයි. ඒගොල්ලන්ට රිදෙනවා. ඒගොල්ලන්ට ගහනකොට, තලනකොට අපිට වගේම දැනෙනවා. ඒගොල්ලන්ගේ ඇට කුඩු වෙනකොට, බෙල්ල කැපෙනකොට පුදුම වේදනාවක් ඒගොල්ලෝ විඳිනවා. ඒගොල්ලන්ගේ ඇස් වලින් කඳුළු පෙරෙනවා. එයාලා මහා දුකකින්, වේදනාවකින් තමයි මරණයටපත් වෙන්නේ. එතකොට එහෙම මරණයටපත් වෙන ස්වභාවයක් ඇතුලේ ඔබට ඇයි හරක විතරක් දේවත්වයෙන් සලකන නිසාද? බර අදින නිසාද? හරක ඔබට බර ඇද්දට පෙර ණය ගෙවන්නට හරි. ඒ සමහර පුංචි සත්තුත් ඒ පණුවොත් එයාලගේ පවුලේ අයට හරි බර අදිනවා. එයාලත් එයාලගේ ජීවිතයට ආදරේ තණ්හාවෙන් ඉන්නේ. තණ්හාවෙන් යුක්තයි. ඒ නිසා එක සතෙක් මරණ තැන ඔබේ පිඟානට එක දහසකට එක සතෙක් මරණ තැන ඔබේ බත් පිඟාන ඔබේ අතට ගේන්න. ඔබ පණුව, කෘමිසත්තු, පලිබෝධකයෝ ඊළඟට එතනින් එහාට කොච්චර මේ වී කොටන තැන, වී පොළන තැන, හලන තැන, තම්බන තැන කොච්චර සත්තු ගොඩක් මරනවද? එහෙනම් ඔබට මා මේ යෝජනා කරන්නේ ඔබට බත් කන්නත් බෑ. ඔබ පරම අවිහිංසාවාදියෙක් නම් ඔබට බත් කන්නත් බෑ. ඊළඟට ඔබට වතුර බොන්නත් බෑ. මේ වතුරේ තුල කොච්චරනම් සත්තු ඉන්නවද? ඔබට පේන නොපෙනෙන පුංචි සත්තු කොච්චර ඉන්නවද පිරිසිදු වතුරේ වුණත්? ඔබට වතුර බොන්නත් බෑ. එක වතුර උගුරකට කොච්චර සත්තු ගොඩක් ඔබ අතින් මැරෙනවද? ඊළඟට ඔබට ඇවිදින්නත් බෑ. ඔබ තබන පයක් ගානේ කොයිතරම්නම් සත්තු පුංචි සත්තු පෑගෙනවද? ඔබට පේනවද ඒ සත්තු? ඔබ බලබලාද ඇවිදින්නේ? අතුගගා ඇවිද්දත් සත්තු මැරෙන්නේ නැද්ද? ඔබට අතුගා ගන්නත් බෑ. ගෙදර පිරිසිදු කරන්නත් බෑ. මොප් කරන්නත් බෑ. ඊළඟට තවත් විදිහකින් ඔබට බෙහෙත් ටිකක් වළඳන්නත් බෑ. ඖෂධයක් හදනකොට කොච්චර සත්තු මැරෙනවද? ඖෂධය ගන්නකොට වළඳනකොට කොච්චර සත්තු මැරෙනවද? වෙන දෙයක් තියා පින්නතුනේ ඔබට හුස්ම ගන්නත් බෑ. ඔබ ආස්වාස කරන වාතයේ කොච්චර සත්වයෝ ඉන්නවද? මම ඔබට මේ කියන දේ තේරෙන්න ඕනේ. බුදුදහම කියන්නේ ජීවත් වෙන්න පුළුවන් එකක්, ප්‍රායෝගික දහමක්. එතකොට ඔය කියන විදිහේ පරම අහිංසාවාදයක් තුල ඉඳගෙන මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ. මිනිස්සෙකුට ජීවත් වෙන්න බැරි දහමකින් ඇති වැඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ ප්‍රායෝගික දහමක්. ජීවත් වෙන්න, ඒ දහමත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දහම අත්දැක බලමින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දහම ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්න. ඒ දහම වඩන්න පුළුවන් වෙන්න ඕනේ. කණ්ඩත් බැයි නම්, බොණ්ඩත් බැයි නම්, බෙහෙත් බොණ්ඩත් බැයි නම්, ඇවිදින්නත් බැයි නම්, හුස්ම ගන්නත් බැයි නම්, ඒ වගේ අන්තවාදී දහමක් නම් බුදුවරු දේශනා කරන්නේ ඒකෙන් ඇති වැඩේ මොකද්ද? දැන් ඔබ ඔය කියන විදිහට කන නිසානේ මරන්නේ නම් ඔය විදිහට බත් කන්නත් හෙට ඉඳන් ඔබට බෑ. ඒ ඔබ බත් කන එකත් නතර කරන්න. වතුර බොන එකත් නතර කරන්න. ඒ තරම් අවිහිංසාවාදී චිත්තයක් තියනවා නම් ඒක ඇත්තටම මෛත්‍රිය නෙමෙයි පින්නතුනේ. ඒක මෛත්‍රිය නෙවෙයි. ඒක මිත්‍යා දෘෂ්ටිය. මෛත්‍රී කළ යුත්තේ ජීවත් වෙලා ඉන්න සත්වයාට මිසක් මේ මලකුණු ගොඩවල් වලට නෙමෙයි. උම්බලකඩ කරවල වලට නෙමෙයි මෛත්‍රී කළ යුතු වන්නේ. උම්බලකඩ කරවල කේක් කෑලි වලට නෙමෙයි මෛත්‍රී කළ යුතු වන්නේ. මෛත්‍රී කළ යුතු වන්නේ ප්‍රාණීන්ට. දැන් මාංශ අනුභවය තුල ප්‍රාණඝාතයේ අකුසලය වෙනවා කියන කෙනා දන්නේ නැහැ ප්‍රාණඝාතයේ නැමැති අකුසලය වෙන්න කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනේ. එයා සතෙක් වෙන්න ඕනේ. උම්බලකඩ සතෙක්ද? එයා සතෙක් බව දැනගන්න ඕනේ. උම්බලකඩ කියන සතෙක් කියලා අපි දැනගන්නවද? එයාව මරන්න උපක්‍රම යොදන්න ඕනේ. දැන් උම්බලකඩ මරන්න උපක්‍රම යොදනවද?
ඒ උපක්‍රම යොදලා එල්ලා යව මරන්න ඕනේ. මරණ සිතක් පහළ වෙන්න ඕනේ. ප්‍රාණඝාතය කියන අකුසලයේ සම්පූර්ණ වෙන්නේ එහෙමයි. පාපය. ඉතින් මේවා දැනත් අධර්මයේ ධර්මයේ විදියට කියනවා, ධර්මයේ අධර්මයේ විදියට කියනවා. ඒක පතුරවනවා, ඒක අනුගමනය කරනවා, ඒක දෘෂ්ටියක් කරගන්නවා. ඒ දෘෂ්ටියේ ඉඳගෙන මැරලා සතර අපාගත වෙනවා. ඉතින් ඒක බලාගෙන නිහඬව ඉන්නවද? නැත්තම් මේක කියනවද කියන එක දෙපාරක් හිතලා හරි කියන්න එපා. ඊළඟට වේගෙන් කාලේ ගත නිසා මේ ගැන කියන්න ගියොත් එහෙම සූත්‍ර දේශනා අටුවා විනය ආශ්‍රයෙන් එළි වෙනකන් කියන්න තරම් දේවල්. නමුත් මම මේ කෙටියෙන් මේ විස්තර ටික ඔබේ අවශ්‍ය ප්‍රමාණයට කියන්නම්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ එක දේශනාවක දේශනා කරන අටුවාවේ මාංශ 10ක් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මාංශ 10ක් ප්‍රතික්ෂේප කළා දෙනවා වළඳන්න එපා කියලා. ඒ මොනවද? මිනී මස්, ඇත් මස්, අශ්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස්, ඊළඟට කරබානා වලස් මස්. තව එකක්වත් මිනිස්සු කන ඒවා නෙමෙයිනේ. සමහර මිනිස්සු කන ඒවත් තියෙනවා, මිනී මස් කන ඇත් ඉන්නවා. නමුත් සාමාන්‍ය සම්මතයේ එහෙම මිනිස්සු ආහාර නොගන්න මස් මාංශ 10ක් බුදවරු කන්න එපා කියලා. දැන් මේකෙන් තව පැත්තක් අදහසක් එනවානේ. කන්න එපා කියලා 10ක් තියනවා කියන එක ඇතුලේ ඔබට තවත් අදහසක් තියෙන්න ඕනේ. මේ 10 කන්න එපා නම් සමස්තයම කන්න එපා. මේ 10 එපා කියන්නේ ඉන් බාහිර දේවල් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒතර මේකට මෙහෙම හේතු වෙන තව අවස්ථාවක් තියෙනවා. එක වෙලාවක ඖෂධයක් අවශ්‍යයෙන් පීඩාවටපත් වෙලා හිටපු ස්වාමින්වහන්සේ නමකට මාංශ මිශ්‍ර ඖෂධයක් අවශ්‍ය වුණා. බොහොම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් ඒ ස්වාමින්වහන්සේගේ ඖෂධය පිළිබඳව අහලා දැනගෙන උන්වහන්සේට හැමතැනම හෙව්වා ඒ ඖෂධය හදන්න අවශ්‍ය මාංශය. ඒ දවසේ සියලු ඒ මස් වෙනසල් වහලා තිබ්බ නිසා තිබුණ නැති නිසා එතුමියගේ ශරීරයේ කොටසකින් මස් කෑල්ලක් කපාගෙන, කලවේ කොටසකින් මස් කෑල්ලක් කපාගෙන පිස්සකලා ඒ ඖෂධයේ විදිහට පූජා කළා. මෙන්න මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වුණා ඒ වළඳන් භික්ෂුවට වළඳන්න සුදුසු නුසුදුසු විදියට ආහාර පිළිබඳව යම් අදහසක් කියන්නට. එතකොට මේ විදිහට බුද්ධ ශාසනයේ කිසිම දෙයක් අනිවාර්ය කළේ නැහැ. බුද්ධ ශාසනයේ තියෙන ස්වයං ඉක්මීමක්. එතකොට දැන් ඔබට තේරෙන්නට ඕනේ අපි බලමු අනිවාර්ය කරන්න කිව්වනේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එක වෙලාවක ඇවිල්ලා අනිවාර්ය කරන්න කිව්වා. මොකද්ද? පංචවරයක් ඉල්ලුවා. ඒතර මේක අහපුවා ඔබ වගේම හැමෝම සතුටුයි. අද කාලෙත් එහෙමනේ මේ ටික අහුවාම සතුටුයි වගේම මේ විදිහට ඉන්නවනම් කවුරුරි භික්ෂුවත් ඒකට තමයි ඔබ සතුටු වෙන්නේ. ලූකප්පමානෝ ලූකප්පසාදෝ. පහදිනවා කියනවා දුක් විඳිනවා දැකලා. ඒක අතහරින්න. එහෙම පැහැදිලා වැඩක් නැහැ කියනවා. මොකද්ද? භික්ෂුව ජීවිතාන්තයේත් වෘක්ෂ මූලික විය යුතුයි. භික්ෂුව ජීවිතාන්තයේත් පාංශුකූලික සිවුරු දැරිය යුතුයි. භික්ෂුව ජීවිතාන්තයේත් පිණ්ඩපාතික විය යුතුයි. භික්ෂුව ජීවිතාන්තයේත් නිර්මාංශික විය යුතුයි. මේ වගේ පංචවරයක් දේවදත්ත ස්වාමීන් වහන්සේ ඉල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක හොඳයි නම් උන්වහන්සේ අනුදැනව දාරනවානේ. හැබැයි දේවදත්ත ස්වාමීන් වහන්සේගේ කුලකයටයි ඔබ අයිති. ඔබ හිතනවා නම් ජීවිතාන්තයේත් භික්ෂුව මෙහෙම විය යුතුයි කියලා බුදුවරු එපා කිව්වා. ඔබ කියන ඕනේ කියලා. බුදුවරු එපා කිව්වා ඔබ කියන ඕනේ කියලා. ඔබත් දේවදත්ත ස්වාමීන් වහන්සේත් ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේත් සාරිපුත්ත මහා කාශ්‍යප ආදී පින්වන්ත මහරහතන් වහන්සේලාත් ඕනේ නැහැ කිව්වා. දැන් කාගේ කුලකයේද ඔබ ඉන්නේ කියලා හිතන්න. එතකොට එහෙමනම් ඇත්තටම පින්ඩපාතේ වැඩක් නැද්ද? නෑ. පින්ඩපාතේ කියන්නේ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. වෘක්ෂ මූලික බව වැඩක් නැද්ද? වෘක්ෂ මූලික බව කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. පාංශුකූලික බව වැඩක් නැද්ද? පාංශුකූලික බව කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. නිර්මාංශික බව වැඩක් නැද්ද? නිර්මාංශික බව ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. හැබැයි ඒකක්වත් සීලය නෙමෙයි. ඒ තුල නිවන් මඟ එළිහෙලි කරනවා නෙමෙයි. හැබැයි කවුරු හරි කෙනෙක් බොහෝ දේවල් දරණ එකෙන් ඈත් වෙලා
පාංශුකූලික සිවුරු දරනවා නම්, පින්දපාතික නම්, වෘක්ෂමූලික නම්, ඒ වගේම නිර්මාංශික නම් මේ වගේ ආදී දේවල් එයාගේ නිවන් මඟ ඉක්මන් කරනවා වෙන්නට පුළුවන්. හැබැයි මේකෙදිත් අර පාංශුකූලික බව, ඒ වගේම පින්දපාතික බව, වෘක්ෂමූලික බව වගේ කාරණාවලට වඩා ඒ දේවල් ඒ ශ්‍රාවකයාගේ ආධ්‍යාත්මික පිරිසුදු කරන පාරිශුද්ධ්‍ය උදෙසා චිත්තය පිරිසුදු කිරීමේ ක්‍රියාවලියට ලොකු හයියක් වෙනවා. නමුත් ආහාරයෙන් පිරිසුදු වෙනවා නොවෙනවා කියන න්‍යායට අනුව ඒ තරම්ම වැදගත් කාරණයක් වෙන්නේ නැහැ. හැබැයි කොහොම වුණත් නිර්මාංශික බව කියන එක සුවිශේෂී කාරණාවක්. ඒක පිළිබඳව අපි අවසානයේ කතා කරනවා. කොහොම වුණත් මෙතෙන්දි කියන්නට තියෙන දේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ කුලකයට සහ මාරයාගේ කුලකයට සහ නිගණ්ඨනාත පුත්තුමාගේ කුලකයට අයිති වෙනවද? සාරිපුත්ත මහා කාශ්‍යප පරම්පරාවේ බුදුරජාණන් වහන්සේලාගේ කුලකයට අයිති වෙනවද කියලා ඔබම තීරණය කරන්න. ඒ නිසා බුද්ධ ශාසනයේ ස්වයං හික්මීමක් නිසා මේ කිසි දෙයක් අනිවාර්ය කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන මේ එකක්වත් අනිවාර්ය කරන්න ඕනේ නැහැ. කැමැති කෙනෙක් කුක්ෂමූලික වුණාවේ. කැමැති කෙනෙක් පින්ඩපාතික වුණාවේ. කැමැති කෙනෙක් පාංශුකූලික සිවුරු දරුවාවේ. කැමැති කෙනෙක් මේ නිර්මාංශික වුණාවේ. එතකොට නිර්මාංශික වෙන්න තහනමක් තියනවද නැහැ. ඕන කෙනෙකුට තහනමක් නැහැ. කැමැති කෙනෙකුට නිර්මාංශික වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක් නිර්මාංශික වුණා කියලා තව කෙනෙක් මාංශ වැළඳුවා කියලා එයාලට චෝදනා කරන්න හෝ දුස්සීල කරන්න සීලෙන් ගුණෙන් බලයෙන් ප්‍රඥාවෙන් අඩුයි කියන්නේ බෑ. කෙනෙක් ජේතවනාරාමේ රහත් වෙලා ඉන්න පුළුවන්. කෙනෙක් ගහක් මුලක රහත් වෙලා ඉන්න පුළුවන්. කෙනෙක් පාංශුකුල සිවුරක් දරාගෙන රහත් වෙලා ඉන්න පුළුවන්. කෙනෙක් බොහොම රිදියෙන් කරපු රන් කෙන්දෙන් කරපු ශීරයක් දරාගෙන රහත් වෙලා ඉන්නත් පුළුවන්. පැහැදිලි නේද? එතකොට කෙනෙක් ආරණ්‍ය වාසීව ඉඳගෙන රහත් වෙලා ඉන්න පුළුවන්. කෙනෙක් ග්‍රාම වාසීව ඉඳගෙන රහත් වෙලා ඉන්නත් පුළුවන්. එතකොට සීලය, ගුණය, බලය, ප්‍රඥාවට ඒක හේතුවක් වෙන්නේ නැහැ. ස්වයං හික්මීමක් දේශනා කරන ශාසනය තුළ කෙනෙකුට කැමති නම්, කෙනෙකුට හොඳයි කියලා හිතෙනවා නම්, එයාට පහසුයි නම්, ඒකෙන් එයාට සුවයක් පහසුවක් දැනෙනවා නම්, ඒක Tamanගේ පහසුවක් නිසා ඒක කරන්න පුළුවන්. Tamanගේ පහසුවක් නිසා කරන දේ බුද්ධ දේශනාවක් කියලා කියන එකයි මේකේ තියෙන අපිට තියෙන බරපතල ප්‍රශ්නේ. Tamanගේ පහසුවට, Tamanගේ ශරීරයට පහසු නම්, පැවැත්මට පහසු නම් ඒක කළාට කමක් නැහැ. මේ විදිහට කවුරු හරි කෙනෙක් භික්ෂුව අනිවාර්යෙන් නිර්මාංශික විය යුතුයි කියනවා නම් භික්ෂුවගේ මූලික සිව්පස පරිභෝජනය නැත්තම් භික්ෂුවගේ ජීවිතකාව හරි කරගන්න පින්ඩපාතේ. දැන් මේ කාලේ තියෙන පින්නොතුනේ පින්ඩපාත සංදර්ශනනේ. වේලාසනින් එනවුස් එකක් යනවා. මේ පාරේ අද දවසේ ස්වාමීන් වහන්සේලා 109ක් පින්ඩපාතේ වඩිනවා. පින්ඩපාතේ ලැහැත්ති කරගෙන පාර අයිනට ඇවිල්ලා ඉන්න කියලා දැනුවත් කරලා තමයි පින්ඩපාතේ යන්නේ. නමුත් බුද්ධ කාලේ එහෙම නෙමෙයි. දවසට එක වේලක් ඒ පින්ඩපාතේ වඩිනවා, කිලෝමීටර් ගණන් පා ගමනින් වැඩම කරනවා. උන්වහන්සේලා කිසිම කෙනෙකුට හිරිහැරයක් කරදරයක් බාධකයක් නැතුව බොහෝම නිදහසේ ගෙපිලි වෙලින් බොහෝම එක තැනකින් පුංචි ස්වල්පයක් සබත් සරලුවක් විතරක් තමයි පින්ඩපාතයට බෙදාගන්නේ. ඒ ඇත්තන්ටත් කරදරයක් නොවන විදිහට ඒ ඇත්තන්ට පින් සිද්ධ කරගන්න තමයි මේ පින්ඩපාත චාරිකාව. තමන් වහන්සේලාගේ නිරෝගීභාවය, සුවපත් භාවය වෙනුවෙන් කය පවත්වා ගැනීම වෙනුවෙන් පින්ඩපාත ගියේ. පින්ඩපාතේ වඩිද්දි කියනවා පින්ඩපාතේ වඩින්න හිතන කොටත් වඩිද්දිත් පෙරලා වැඩලත් දන් වළඳද්දිත් පින්ඩපාතයේ පිළිබඳව රාග දේශ මොහ ඇති කර ගන්නවා නම් ඒ පින්ඩපාත දාණය පිළිබඳව රාගයක් ඇති කර ගන්නවා නම් ඒකේ මහා අකුසලයේ ඇති කර ගන්නවා. ඒක භයානකයි. එතකොට ඒ නොවිය යුතු දෙයක්. එතකොට මට අද මස්ම ලැබේවා, මට අද පළතුරුම ලැබේවා. එහෙම පින්ඩපාතයක් නෙවෙයි. මට මාළුම ලැබේවා, මට අද එළවලුම ලැබේවා. මේ දෙකම වැරදි. එතකොට ඒ කෙනාගේ තෘෂ්ණාව, සමහර කෙනෙක් මස් වලට තියෙන තෘෂ්ණාව වගේ වෙන්න පුළුවන්. සමහර කෙනෙක් එළවලු වලට තියෙන තෘෂ්ණාව. සමහර කෙනෙක් ඒ පළතුරු වලට තියෙන තෘෂ්ණාව. සමහර කෙනෙක් පැණි රසට තියෙන තෘෂ්ණාව, කැවිලි වලට තියෙන තෘෂ්ණාව. එක එක විදිහ වෙන්න පුළුවන්. ඒ නිසා නොවිය යුත්තේ තෘෂ්ණාවයි, ඇති නොවිය යුත්තේ තෘෂ්ණාවයි. එතකොට හැබෑවටම පින්නතුනේ තේරුම මේ විදිහට පින්ඩපාතේ වඩිද්දී අපිට කියන්න පුළුවන් ද ඔයාලා එළෝලි බතුයි හදලා දෙන්න. ඔයාලා මේ දේවල් හදලා නැහැ. බුද්ධ කාලේ ඉඳන් මිනිස්සු
මොනවා හරි හරකෙක් හදාගෙන එළුවෙක් හදාගෙන කුකුලෝ ටිකක් හදාගෙන ඉඳවරු විදියට ජීවත් වුණා. එහෙමත් නැත්නම් හේනක් හදාගෙන ඉරිඟු ටිකක් හදාගෙන වට්ටක්ක ටිකක් හදාගෙන පිපිඤ්ඤා ටිකක් හදාගෙන වී ටිකක් හදාගෙන ඔහොම ජීවත් වුණා. සමහරු දඩේ මේ ගියා. ඔහොම ජීවත් වෙච්ච පිරිසක් ළඟට තමයි අපි පින්ඩපාතේ වඩින්නේ. එතකොට මේ පින්ඩපාතේ වැඩිහාම එයාලගේ ගෙදර කණ්ඩ හදලා දෙයින් ටිකක් තමයි පාත්‍රයට බෙදන්නේ. එතකොට මේ පාත්‍රයට බෙදෙන දේ මොනවාද කියලා අපිට හොය ඉන්න විදිහක් නැහැ. එතකොට මේ බෙදුවාම මේකට කැඳත් බෙදනවා, බතුත් බෙදනවා, හොදිත් බෙදනවා, කැවිලිත් බෙදනවා, ඔක්කොම බෙදනවා. මේක කලවම් වෙනවා. දැන් එතකොට බතට මස් හොදි මස් කැලි කලවම් වෙන්නේ නැද්ද? කරවල හොදි කලවම් වෙන්නේ නැද්ද? අල කලවම් වෙන්නේ නැද්ද? පතෝල කලවම් වෙන්නේ නැද්ද? මේ ඔක්කොම කලවම් වෙනවා. දැන් මේවා වෙන් කර වළඳන් ගිය ජීවිතේට පින්ඩපාත කරන්න හම්බෙන්නේ නැහැ. මේ මහා ලොකුවට සමහර මේ කතා කියන්නේ ජීවිතේට පින්ඩපාතයක් දැකලවත් නැති, පින්ඩපාතයක් කරලවත් නැති. හැබැයි පින්ඩපාත මිසක් පින්ඩපාත සංදර්ශන විතරක් කරපු ඇත්තෝ. මොකද හැබැයි පින්ඩපාතයක වැඩිය ස්වාමීන් වහන්සේ නමක් නම් උන්වහන්සේ දන්නා පින්ඩපාතේ ස්වභාවය ප්‍රායෝගිකව. ආරණ්‍ය සේසනාසන වල වැඩ ඉඳිද්දි ඒ වායේදී කිලෝමීටර ගණන් පින්ඩපාතේ වඩිද්දී ඒ දුප්පත් පළවල් වල ඒ පුංචි පළවල් වල ඒ අම්මලා පින්ඩපාතේ වැඩලා කඩුල්ල ළඟ හිට වැඩ ඉන්නකොට ඒ ඇවිල්ලා මුට්ටිය පිටින් ඇතිලිය පිටින් ගෙනල්ලා තියෙන gedara උයා ගන්න කඩපු රොටි කෑල්ලක් ලුණු මිරිස් ටිකක් කැඳ ටිකක් සමහර ගෙවල් වල කොළ කැඳ පොඩ්ඩක් තමයි උදේට හදාගන්නේ. සමහරලාට කරෝල හොද්දක් විතරයි ඒ තියෙන ටික තමයි ගෙනත් බෙදන්නේ. ඒක බෙදද්දී අපිට ඒක ලබා නොගෙන ඉන්නවත් එදා මේකට මාංශ කලවම් වුණා කියලා දවසේම කුසගින්න ඉන්නවත් ගියොත් ඒ පැවිදි ජීවිතය එතනින් අහවර වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ වගේම මේ කතාව දැන් බොහොම දිගට ඇදිච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ මේ සූත්‍ර පිටකයට විනය පිටකයට සහ අටුවාවට අනුව මම පුංචි කාරණා දෙක තුනක් විතරක් සිහිපත් කළා. මේ කාරණා මම අවසන් කරන්නම් දේශනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විනය පිටකේ එක තැනක තියෙනවා වළඳා අන්තේහි එහි තියෙන මාළු මස් කටු ආදී ඒ දේවල් පාත්‍රයෙන් ඉවත් කළ යුතු වන්නේ කෙසේද කියලා දේශනා කරපු තැනක්. මම මේවා කෙටියෙන් සිහිපත් කරන වළඳා අන්ත්‍රයේ පාත්‍රයේ අයිනේ තියෙන ඒ මාළු කටු වගේ දේවල් පාත්‍රයෙන් ජලයත් සමග ඉවත් කළන්නේ කෙසේද කියලා දේශනා කරපු තැනක් තියෙනවා. එහෙනම් උන්වහන්සේ එහෙම ඉවත් කරන විදිය කියන්න නම් වළඳන්න එපා කියලා තියනවාද? එකක්. ඒ වගේම දානයකට මස් ලැබුණොත් ඒ මොනවද කියලා අහලා වළඳන්න කියලා විනය තියෙනවා. දානයකට මස් ලැබුණොත් මොනවද කියලා අහන්න ඕනේ බෙදෙන දායකයන්. ඒ මොකද අකප මාංශ 10ක් තියෙනවා. ඒවා වළඳන්න බෑ. මිනි මස්, අශ්ව මස්, ඇත් මස් වගේ දේවල් වළඳන්න බෑ. ඒ නිසා මොනවද කියලා අහලා වළඳන්න කියන්නේ වළඳන්න එපා කියන එකද කියලාත් පිළිබඳව විනයට අනුව පිළිබඳව අපිට හොයලා බලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දැන් මම අර කලින් සිහිපත් කළා වගේ එක වෙලාවක අර කලවේ කොටසක් කපලා මස් පූජා කළෙත් ඒකත් විනය පිටකයට අයිති කොටසක්. ඒ ඖෂධ විදියට ගන්න වෙලාවේ උන්වහන්සේ ඒක ඇවතක් වෙනවා කියලා දක්වනවා. නුසුදුසු ආහාර විදියට මිනිමස් වගේ දේවල් වළඳන්න එපා කියන කාරණාවත් දේශනා කරන්න නුසුදුසු මස් වළඳන්න. ඒතර නුසුදුසු ඒවා 10ක් දේශනා කරන්නේ අනිත් ඒවා අනුදැනව දාලා තියෙනින්ද නේද කියන එක තේරුම් ගන්නට වෙනවා. ඒ වගේම විශේෂයෙන් උත්පලවන්නා මෙහෙණින් වහන්සේ ඔබ හොඳට දන්න කෙනෙක්. උත්පලවන්නා මෙහෙණිය බණ භාවනා කරගෙන ඉන්නකොට එක වැද්දෙක් ඒ වැඩි තරුණයෙක් එයා එදා ලැබිච්ච මස් ටික එයාට පිනක් කරගන්න හිතිලා අත්තක එල්ලලා යනවා. මේ මාංශ ටික කවුරු හරි ශ්‍රමණයෙක්ගේ පරිභෝජනයට ගනිත්වා කියලා. මේක දැකලා උත්පලවන්නාව ඒකෙන් මාංශ දානයක් සකසගෙන ඒ දාණය රැගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට වළඳන් නැත්තම් ඒ විදියට දානයක් සකසගෙන ගිහිල්ලා එහෙම පූජා කරන්නට උත්පලවන්නාව ක්‍රියා කරයිද කියන කාරණාව පිළිබඳව හිතලා බලන්න. මේවා දීර්ඝ කතා. ඒ දිග කතා පිළිබඳව සිහිපත් කරන්නට කාලය නැති නිසා දැන් දේශනය අවසන් කරන්නටත් වෙලා තියෙන නිසා මේ පිළිබඳව
මේ සිහිපත් කළේ. ඒක දිග කතාවක් මේ පරාජිකා පාළියේ තියෙන්නේ. එතකොට ඒ ටික ඔතාගෙන යන්නේ අන්දනයකින්. එතකොට ඒක අන්දනයකින් ඔතාගෙන ගියාම මස් ටික ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේ ආරාම හිටියේ නෑ. ස්වාමීන් වහන්සේ නමකට දුන්නා. උන්වහන්සේ ඇගේ ඒ අන්දනය ඉල්ලා සිටීමත් එක්ක ඒ ඇතිවිච්ච කාරණාවත් එක්ක භික්ෂුණීන් වහන්සේලා කරපු පැමිණිල්ලක් එක්ක තමයි මේ කාරණාව මතුවෙන්නේ. නමුත් මෙතන මස් පූජාව පිළිබඳව අදහසක් තියෙනවා. එතකොට මේ විදිහට සූත්‍ර පිටකේ එක තැනක සඳහනක් වෙනවා සාමාවතී බිසව එයාට විරුද්ධවකම් කළපු අනිත් අගබිසවගේ උපක්‍රමයක් අනුව රජතුමාව පහදවා ගන්න සැලසුමක් ක්‍රියාත්මක කළ අවස්ථාවේ සාමාවතී බිසව කුකුල් මස් ව්‍යංජනයක් සකස් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න අවස්ථාවක් පිළිබඳව දේශනේ සඳහන් වෙනවා. ඒතර මේ වගේ කාරණා රාශියක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේට සමාජයෙන් චෝදනා මොකද බුද්ධ කාලීන ಭಾರತය මේ ජෛන ආගම තදට තිබිච්ච සමාජයක නිර්මාංශික සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණේ. එතකොට ඒකෙදි ශ්‍රමණයෝ ගොඩාක් වෙලාවට මාංශ වළඳනවා කියන එක අද වගේම එදත් කැමති උනේ නැහැ. නිගණ්ඨ ඇත්තන් ඒ අයගේ ධර්මය අනුගමනය කරපු අය, Hindu දහම ඉගෙනගත්ත දැනගත් අය මේ ශ්‍රමණයෝ මාංශ අනුභවය කරනවා කියන එකට කැමති උනේ නැහැ. ඒක ඒ අයගේ දැක්ම. ඒ අය හිතන්නේ ශ්‍රමණයෝ එළවලු බතුයි ආහාරයට ගත යුතුයි කියලා. අදත් එහෙමනේ. එතකොට ඒ වගේ ස්වභාවයක බුදුරජාණන් වහන්සේට චෝදනා කළ අවස්ථාවන් තියෙනවා. දැන් ජීවක සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල එහෙම අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම දිත්තං සුතං පරිසංකිතං මම දැකීමෙන් සුද්ධ වූ, ඇසීමෙන් සුද්ධ වූ, සැක කිරීමෙන් සුද්ධ වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය තමන් වහන්සේ වළඳනවා කියලා. මොකද්ද මේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියලා කියන්නේ? ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ කියන්නේ අදාළ සත්වයා තමන්ට දානේ හදන්න මැරුවා කියලා තමන් දැක්කොත් ඒ දානේ වළඳන්නේ නැහැ. තමන්ට දානේ හදන්න මැරුවා කියලා ඇහුනොත් ඒත් වළඳන්නේ නැහැ. ඒ වගේම තමන්ට දානේ හදන්නයි මේ සතා මැරුවේ කියලා සැකයක් හරි තියනවා නම් මෙතෙන්දි මේක තේරුම මේකට දිග කතාවක් නැහැ. කෙලින්ම මේ සතා මරන්නේ අසවලාට දානේ හදන්න කියන එක පිළිබඳ කාරණේ විතරයි. එහෙම නැතුව දැන් මුහුදේ මසුන් මරන්න යන කෙනා ඒ මසුන් ඔක්කොම මරාගෙන ඉල්ලා ඒ ගන්න මත්ස්‍යයා මේ දානෙට කියලා එහෙම අදහසක් ඇතිවෙක මේක කරන්නේ නැහනේ. එතකොට අන්නේ වගේ අදහසකදී තමන්ගේ දාණයට මේ සතා මැරුවා කියලා දැක්කෙත් නැත්නම්, ඇහුනෙත් නැත්නම්, සැකේකුත් නැත්නම් එවැනි මාංශයක් භික්ෂුවට වළඳන්ට කැප විදියට තමයි ජීවක සූත්‍රයට අනුව දැන් මම ඉස්සෙල්ලා විනය පිටකයෙන් කොටස් ටිකක් කිව්වා. මේ සූත්‍ර පිටකයෙන් කොටස් ටිකක් කිව්වේ මේ සාමාවතී බිසව මස් පූජා කරපු එක, ඊළඟ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය පිළිබඳව. ඊළඟට තවත් එක අවස්ථාවක් වෙන රහතන් වහන්සේ නමක් දිගට දනට වළඳපු ගෙදරක් තියෙනවා. දිගින් දිගටම රහතන් වහන්සේ ගෙදරින් දන් වළඳන්නේ. ඔබ මේ කතාව දන්නවා. මේ මණික් කරුවෙක්, මණික් කපන කෙනෙක්, එයාගේ ගෙදර කොස්වාලිහිණියෙක් ඉන්නවා. ඊට පස්සේ මේ කොස්වාලිහිණියා රහතන් වහන්සේ වඩිනකොට හැමදාම නිරන්තර බොහෝම ප්‍රණීත විදියට දානය හදලා රහතන් වහන්සේට පූජා කරනවා. එදා මේ මණික් කරුවා රහතන් වහන්සේට පූජා කරන්නට කියලා මස් ටිකක් කප ඉන්නවා. මේ මස් ටික කප ඉන්න ගමන් රහතන් වහන්සේ වැඩියාම තමන්ගේ එතන තිබිච්ච මණිකක් අර ලේ තැවරිච්ච අතින් අල්ලලා එතන තියලා ගියාම gedara හිටපු ලිහිණියා මේ මණික ගිලිනවා. ඊට පස්සේ අර දායකයා හිතනවා රහතන් වහන්සේ මේ මණික හොරාගත්තා කියලා. අවසානයේදී රහතන් වහන්සේව මරලා හරි මේ ගැන අහගන්න හදද්දී හදිස්සියේ මේ කෙනාගේ කකුලේ වැදිලා අර කොස්වාලිහිණියා මැරෙනවා.
මැරිච්ච නිසා රහතන් වහන්සේ කියන දැන් අන්න අර ලිහිණියා මැරිච්ච නිසා යාගේ බඩපළල බලන්න කියලා. මේ කතාව කොහොම වෙතත් දිගින් දිගට ගෙදරට වැඩපු රහතන් වහන්සේට දන් පිළිගන්නපු මේ දායකයා දන්නේ නැද්ද රහතන් වහන්සේ මාංශ වළඳනවද නැද්ද කියලා. මේ වගේ බොහෝ කතාවල් එක්ක අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඔබ දන්න විශේෂ දෙයක් තියෙනවා. බුද්ධත්වයට පත් වෙලා මුලින්ම විශාකාව සිදු කරපු කිරිපිණු දාණය නිර්මාංශික දානයක්. ඒකත් ඉතින් කිරි අයිති. ඒක හරක්ගෙන් දොවාගත්ත කිරි මිශ්‍ර කරලා හැදුවේ. අපි නිර්මාංශිකයි කියමුකෝ. ඒ වගේම අවසානයේදී සූකර මද්දවේ විවාදයට තුඩු දීලා තියෙන සූකර මද්දවේ ඖෂධ කියනවා, මෘදු හතු කියනවා, ලපටි ඌරෙකුගේ මාංශ කියලා කොහොම හරි සූකර මද්දවයත් මේ දෙකම එකම ආනිසංසයි කියලා කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආහාරයක් පමණයි. එය ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක් විතරයි. එය වැටකොළුද, පතෝලද, උඹලකඩද, කරෝලද කියලා උන්වහන්සේට 아무තු වෙනසක් නැහැ. ඒ නිසා සමහර අය දාණයට ගෙනල්ලා දානි හදන්නාම අද කාලේ බුද්ධ පූජාවට මාළු තියන්න එපා බුද්ධ පූජාවට. අන්න එතනම මේ දෘෂ්ටි ඉදිරිපත් වෙලා. හදන්න නැත්නම් කිසිම දෙයක් හදා යන්න එපා. බුද්ධ පූජාවට තියන්න හොඳ නැති කිසිම දෙයක් දාන්නට හදාගෙන එන්න නම් එපා. ඔබ එහෙම හිතනවා නම් මේක සුදුසු නෑ කියලා හිතනවා නම් බුද්ධ පූජාවට තියන්න හොඳ නෑ කියලා හිතන කිසිම දෙයක් ස්වාමීන් වහන්සේලාටත් හොඳ නෑ. මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා. ඔබ හිතනවා නම් බුදුරජාණන් වහන්සේට මේක හොඳ නෑ කියලා පව් සිද්ධ වෙනවා කියලා භික්ෂුවට පූජා කළත් එහෙනම් පව් සිද්ධ වෙනවා. ඒ නිසා දානෙට ගේන හැම දෙයින්ම හොඳම කොටස මුල්ම කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. ඔබ බුද්ධ පූජාවට අඩුවෙන් තියලා ස්වාමීන් වහන්සේලා වැඩියෙන් තියලා එතනත් මහා අවුලක් කරගන්න. එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියක්, අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේට භාගයට බුද්ධ පූජා තියෙනවා. ඊට වඩා අඩුවෙන් සිල්වත් කෙනෙකුට වැඩියෙන් දෙනවා. ඒ නිසා මේ වගේ දේවල් නොකර සමහරලාට පටලව ගත්තාම දෘෂ්ටිය ආකල්ප ඇති කරගත්තාම වෙන දේවල් සමහර වෙලාවට අපේ ධර්ම මාර්ගය අපිව විසිකලා දාන්නට තරම් සමත් කරනවා. ඒ නිසා මේ හැම දෙයක්ම එක්කම මම අවසානයේ හරි අපූර්ව සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍ර පිටකයේ. ඒ තමයි ආමගන්ධ සූත්‍රය. ආමගන්ධ සූත්‍රය ආමගන්ධ කියන මේ බමුණෙක් බුදුරජාණන් වහන්සේ දන් වළඳන තැනට එනවා. ඇවිල්ලා හොරෙන් බලන් ඉන්න මේ ශ්‍රමණයා මාංශ හැම වළඳනවාද. එතකොට මං හිතන්නේ ගහක් යට වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ දානේ වළඳනවා. වළඳද්දි අපි හිතමු පිටිපස්සෙන් ගිහිල්ලා හරි පොඩ්ඩක් මෙයා එහෙම හොර වැඩ කරන අය සමහර අය ඔය ඉන්නවනේ එහෙම ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න කුටි වලට එහෙම හොරෙන් ඔළුව දාලා බලන්න හිත තියෙන මොනවද තියෙන්නේ මොනවද කරන්නේ එහෙම කැමති අය ඉන්නවනේ. ඒ වගේ මේ බමුණත් අර පාත්‍රයට හොරෙන් ඔළුව දාලා බලනවා. එදා බුදුරජාණන් වහන්සේ ඇල්සහල් බතුයි ලිහිණි මසුයි දාණයට පූජා කරලා තිබ්බේ. උන්වහන්සේට කරන්න දෙයක්. උන්වහන්සේත් වළඳන්නේ දාණය. පූජා කළේ මොනවද කියන එක නෙමෙයි. එතකොට මේ දාණය වළඳනවා බලන් ඉඳලා මහා තරහක් ඇති කරගන්නවා. ආවේගශීලී වෙලා වළඳනකන් ඉඳලා ආවේගශීලී වුණත් වළඳනකන් හිටියා. වළඳනකන් ඉඳලා බුදුරජාණන් වහන්සේට චෝදනා කරනවා මේ බමුණා ආමගන්ධය වළඳනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසානයේ ධර්ම දේශනා කරමින් උන්වහන්සේ අර අපූර්ව ආහාරයෙන් පිරිසිදු නොවන ස්වභාවය උන්වහන්සේ ඇත්තටම මේ ආමගන්ධය කියලා මේ පිළිගඳ ආමගන්ධ කියන පිළිගඳ කියලා බුද්ධ ශාසනයේ පිළිගඳ මොනවද කියලා උන්වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන බුද්ධ ශාසනයේ පිළිගඳ මොනවද කියලා. එකක් තමයි ප්‍රාණඝාතය කරන, සොරකම් කරන, බොරු කියන, ඊළඟට රහමෙර මත් වතුර මත්ද්‍රව්‍ය පානය කරන ආදී මේ පංච දුස්චරිතයේ යෙදෙන ස්වභාවය ජීවිතයක් තියෙනවා නම් අන්නේ ජීවිත බුද්ධ ශාසනයේ පිළිගඳ කියලා දේශනා කරනවා.
ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ උන්වහන්සේ දේශනා කාමයේම හොයමින් කාමයේම පතමින් කාමයේ ඇලුණු පංචකාමයේ ඇහැ පිනවන්න, කය පිනවන්න, දිව පිනවන්න, කන පිනවන්න, කය පිනවන්න ඒ වෙනුවෙන් රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වන ජීවිත බුද්ධ ශාසනයේ පිළිගඳයි කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ කෛරාටික, අකාරුණික, මහා ආවේගශීලී ජීවිත බුද්ධ ශාසනයේ පිළිගඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම වෛරයෙන් පිරිච්ච, ක්‍රෝධයෙන් පිරිච්ච, මානෙන් පිරිච්ච ජීවිත බුද්ධ ශාසනයේ පිළිගඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා රාගයෙන් යුක්ත, ද්වේෂයෙන් යුක්ත, මෝහයෙන් යුක්ත පිරිච්ච, ඉතිරිච්ච මේ තණ්හාවෙන් පිරිච්ච ජීවිතයි බුද්ධ ශාසනයේ පිළිගඳ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං මේ බුද්ධ ශාසනයේ පිළිගඳ කියලා කියන්නේ මාංශ භෝජන නෙමෙයි, නහි මාංශ භෝජනං මාංශ භෝජන නෙමෙයි. බුද්ධ ශාසනයේ පිළිගඳ කියලා කියන්නේ පංච දුෂ්චරිතයේ නියලීම වගේ දේවල්, ඒ වගේම පංච කාමයන් තුල කිමිදිලා සිටින ස්වභාවයන්, ඒ වගේම කෛරාටි කපටි ආකාරයෙන් අසත් ජීවිත පැවැත්ම තුලින් ධනෝපායන මාර්ග විවිධාකාර වංචනික ක්‍රමවලින් ජීවත් වෙන මිච්ඡා ආජීවයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයන්, ඒ වගේම වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මානෙන් ජීවත් වෙන ස්වභාවයන්, ඊට පස්සේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ජීවත් වෙන ස්වභාවයන්, අන්න ඒ ස්වභාවයන් තමයි බුද්ධ ශාසනයේ පිළිගඳ ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං කියලා මේ බුද්ධ ශාසනයේ පිළිගඳ කියලා කියන්නේ මෙව්ව මිසක් මාංශ භෝජනේ නම් නෙමෙයි කියලා මේ බමුණට බුදුහාඳුර පැහැදිලි කරනවා. මේ බමුණ පැහැදෙනවා. මේ බමුණට ධර්මය අහනවා. මේ බමුණ බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. ධර්මය අවබෝධ කරනවා. ඒ නිසා ඔබ මෙච්චර කාලයක් මෙවැනි දෘෂ්ටීන් ඔළුවේ තියාගෙන හිටියනම් ඔබට පුළුවන්කම තියෙන ඒ දෘෂ්ටීන් ඈත් කළා අය බමුණා වගේ මැද මාවතට පැමිණෙන්න. ඒ වගේම මේකෙදී අවසානයේ මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් දේශනා කරනවා එබඳු ජීවිතවල එළියක් නැහැ. ඒවා අඳුරෙමයි තියෙන්නේ. ඒ ජීවිත යටිකුරු වෙලාමයි තියෙන්නේ. ඒ ජීවිත නිරේටමයි වැටෙන්නේ කියලා. ඒ නිසා හැබෑවටම බුද්ධ ශාසනය තුල හැබෑවටම පිළිගඳ තියෙන්නේ කොහෙද කියලා හොයාගෙන හැබෑම පිළිගඳ දුරු කරන්නේ නැතුව මේ පිළිගඳ කියලා හිතන් ඉන්න පිළිගඳවල් දුරු කරන්න උත්සාහ කළොත් ඒක මහා පුදුමාකාර අභාගයක් වෙනවා. එහෙම දේශනා කරලා අවසානයේදී මෙහෙම දේකුත් දේශනා කරනවා. මේ දේශනාව ආපු බොහෝ දෙනෙක් නිර්මාංශිකයි එන්න පුළුවන්. පින්නතුනේ ඔබ ඒ නිර්මාංශික බව සීලයක් නෙවෙයි. හැබැයි ඔබ දිගට මේ නිර්මාංශික බව ඔබේ ප්‍රතිපත්තියක් විදිහට ඔබ රැක ගන්න. ඒ පිළිබඳව මානයක් ඇති කරගන්න නැතුව, අනුන් එක ගලප්පන්නේ නැතුව ඔබේ සුව පහසු උදෙසාය නිර්මාංශික බව රැක ගන්න. නිර්මාංශික වෙන්න කැමති තවත් අය ඉන්නවා නිර්මාංශික වෙන්න. ඒක බොහොම හොඳ දෙයක්. ඒ ශරීර සෞඛ්‍යයට හොඳයි. නිරෝගීකමට හොඳයි. තුලභාවය ඇති වෙනවාට හොඳයි. හෘද රෝග වලට හොඳයි. ඊළඟට අධික රුධිර පීඩනයට හොඳයි. ඒ වගේම කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝග ඇතිවීමට මිදීමට හොඳයි. ඒ නිසා නිර්මාංශික බව නිසා ශාරීරියේ සුවපත් භාවය පවත්වා ගන්න පුළුවන්. ලෞකිකව සුවපත් වෙන්න පුළුවන්. එදිනදා වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේ කාරණා කීපයක් තියෙනවා. ඒ වගේම නිර්මාංශික වීම තුල Tamanට සරල වෙන්න පුළුවන් නම් ආහාර පරිභෝජනය තුල. ඒ වගේම ඒ සියල්ලට වඩා ඒ හැම දෙයකටම වඩා ඒ Taman ගන්න ආහාරයක් පමණක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒ නිසා බුද්ධ ශාසනය තුල නිර්මාංශික බව සීලයක්වත් ඒ නිවන් මාර්ගට හේතු වෙනවත් ඒ තුලින් නිවන් දකින්න පුළුවන්වත් ඒ තුලින් පිරිසිදු වෙන්න පුළුවන්වත් කියන කිසිම කාරණාවක් ඇත්තේ නැහැ. එහෙම නොවුනට සමාජය තුල මිනිස්යාට බොහෝ අද විශේෂයෙන් අද කාලේ මාංශ ආශ්‍රිතව තියෙන ඒ සත්තු ඇති කරන ස්වභාවවල තියෙන වසවිස ස්වභාවයන් එක්ක ඒ ආහාර ගන්න මාංශ ආහාර ගන්න බව අඩු කරගත්තොත් ඒ වගේ මාංශ ආහාර නොගෙන හිටියොත්
ඒ නොගන්නවා වෙනුවට සමබල විදියට ශාකාහාර ගන්න එයාට වටපිටාව සකස් කරගන්න පුළුවන් නම් ඒ ඇත්තටම වටින දෙයක්. ඒ නිසා ඒකට වටිනාකමක් දෙන්න ඕනේ. ඒ අයගේ හිතේ කරුණාවකින් මෛත්‍රියකින් ඒ කරන නම් තවත් හොඳයි. මොකද ඒ අය ඒ තුල සීලයක් නොවන බවත් තේරුම් අරන් සතුන් කෙරේ කරුණාවෙන් ඒක කරනවා නම් හොඳයි. ඒතකොට එතන කරුණාව මෛත්‍රී ඉදිරිපත් වෙලා ඒක කරනවා නම් ඒකත් වටිනා දෙයක්. මොකද කරුණාව නිසා තමයි මාංශ නොගන්නේ. මෛත්‍රිය නිසා තමයි මාංශ නොගන්නේ. එතකොට කරුණාව මෛත්‍රිය නිසා මාංශ නොගත්තට මාංශ වලින් සත්‍යයක් දැක්කොත් එතන දෘෂ්ටියක් තියෙනවා. හැබැයි ඒ මාංශය තුල සත්‍යයක් දකින්න නැතුව සතුන් කෙරේ කරුණාව නිසා සතුන්ගේ කොටසක් වෙච්ච මේක මම සතුන්ගේ කොටසක් විදිහට ගත්ත මේක මම ගන්න නෑ කියන වගේ අදහසකට ඇවිල්ලා ඒ වගේ ස්වභාවයකට එනවා නම් ඒක හොඳයි. එතකොට ඒ වගේ ස්වභාවයක් තුල නිර්මාංශික කිසිවෙක් මේ වගේ දේශනා අහලා මාංශික වෙන්න අවශ්‍ය නැහැ. එතකොට තවත් ලෝකයේ තව කවුරු හරි නිර්මාංශික වෙනවා නම් හොඳයි. එතකොට එහෙම හොඳයි කියන්නේ ඒක නිවනට හේතු වෙනවවත් සීලයක්වත් ඒ තුලින් පිරිසිදු වෙනවවත් කියන දෘෂ්ටියක් ඇති කරගන්න බෑ. ඒක එහෙම එකක් නෙවෙයි. අපට තියෙන ගැටලුව බුදුරජාණන් වහන්සේ දේශනා කළාය උන්වහන්සේගේ ශ්‍රාවකයන් නුසුදුසුය බුදුරදුන්ට නුසුදුසුය මුළු ලෝකයට මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් දේශනා කරපු සියලු සත්වයම සුවපත් වේවා කියපු කර්ණීය සූත්‍රයේදී දුර ළඟ පේන නොපෙනෙන ඉපදුණු උපදින්න ඉන්න මේ සෑම සතෙකුටම මෛත්‍රී කළ බුදුහාමුදුරුවෝ මස්කණ්ඩ කියයිද වගේ ඒ වගේ අදහස් ඇතිව Tamanගේ අදහස් ඒ ගොඩට දාගෙන මස් කනවා කියලා මස් වලින් සත්තු දකිනවා නම් මාළු වලින් සත්තු දකිනවා නම් කරවල වලින් සත්තු දකිනවා නම් උම්බලකඩ වලින් සත්තු දකිනවා නම් ඒක ඔබේ දෘෂ්ටියේ වරදක් මිසක් සැබෑවේ වරදක් නෙමෙයි. සැබෑව විදියටගෙන දෘෂ්ටි වලින් අත්මිදිලා හැබෑවටම මේ මිත්‍යා දෘෂ්ටි නිවනට බාධාවක් ප්‍රබල අකුසලයක් ඒ දෘෂ්ටි ප්‍රචාරය කිරීමත් අඩුම ගානේ දසවස්තුක සම්මාදිට්ඨියත් ඉක්මා යාමක් ඊළඟට අඩුමන පංචශීලය පවා බිඳීමක් බොරු කීම ඒ ඔස්සේ ශාසනයටම හානිකර ස්වභාවයක් ඇති කරනවට වඩා හැබැයි මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන්න මේ සත්‍ය විදියට තේරුම් අරන් ක්‍රියාත්මක වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් මේ දේශනය අවසන් කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සදහැති පින්නතුනි අද දවසේ පිනති ඔබ හැමදෙනා වෙනුවෙන්ම මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට කටයුතු කරන්නේ බලංගොඩ දෙහිගස්තලාවේ විසූ එම්.බී. ප්‍රනාන්දු මහත්මයාගේ දූ දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය විසින් අද දවසේ සියලු ලෝක සත්වයාට සියලු ප්‍රඥා ඇස ලබා දීමේ කැමැත්තෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඒ අත්තන් බලාපොරොත්තු වෙනවා පරලෝසපත් එම්.බී. ප්‍රනාන්දු පියාණන්ට සෝමා ප්‍රනාන්දු මෑණියන්ට සුසිල් සහ අනුර සහෝදරයන්ට බටපොළ සාදමුල්ලේ විසූ සීයාට සහ ආච්චි ඇතුළු මාපිය පරම්පරාවේ මිය පරලොව ගිය දෙපාර්ශ්වයට සම්බන්ධ සියලු දෙනාටත් පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ සංසාරගත සියලු දෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීමේ කැමැත්තෙන් මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරනවා. ඒ අත්තන්ට සත්‍ය අවබෝධය ධර්ම අවබෝධයේ පිණිස ශක්තියක් වේවා කියන අදහසින්. ඒ වගේ විශේෂයෙන් අද දවසේ මේ දායකත්වයේ ධර්මින් කටයුතු කළ පින්නතුන් ඒ එම්.බී. ප්‍රනාන්දු මහත්මයාගේ දූ දරුවන්ට ඒ බලංගොඩ දෙහිගස්තලාවේ ජීවත් වූ එම්.බී. ප්‍රනාන්දු මහත්මයාගේ දූ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරනවා. ඒ වගේම දෙසැම්බර් මාස උපන්දිනය සැමරූ සුමුදු අනුරාධ සිල්වා පුතුණුවන්ට රිද්මි අමන්දා අතපත්තු සහ උපාධ්‍යා ජයමිනී දියණියන්ට ජනවාරි මාසයේ උපන්දිනය සමරන ඉන්ද්‍රපාලි ප්‍රනාන්දු සහෝදරියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාදය කරනවා.
සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරයන්ටත් ඔවුන්ගේ පවුල් සියලු ඥාතීන්ටත් දායකත්වයේ දරුව අයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන වේවා කියලා ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා සසර ගණඳුරු නිමා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ආකාරයෙන් දේශකයන් වහන්සේ ඇතුළු මේ හැම දිනාටම කරුණාවෙන් මෛත්‍රියෙන් සෙත් පතමින් ආශිර්වාද කරමින් අද දවසේ ඒ බලංගොඩ දෙහිගස්තලාවේ පින්වතුන් මේ සිදු කළ පින්කම එම්.බී. ප්‍රනාන්දු පින්වත් මහත්මයාගේ දරුවෝ හැමදෙනාම එකතු වෙලා මේ ආකාරයෙන් දෙවියන්ට මිනිසයන්ට සම්දිට නුවණ පහල කරන්නට මිසදිට දුරු කරන්නට සත්‍ය අවබෝධයට මම්පෙත් විවර කරන්නට දහම් ඖෂධය තිල්න කරමින් ධර්ම දායාදය ලබා දෙමින් ධර්ම දානය තිල්න කරමින් සිදු කළ මේ සියලු කුසල ශක්තියන් මේ නම් සඳහන් කළේ ජන්මදිනයේ සමරන අනුරාධ සිල්වා පුතණුවන්ට රිද්මි අමන්දා දියණියට උපාධ්‍යා ජයම්පති දියණිය ඇතුළු ඒ අනෙකුත් ඉන්ද්‍රපාලි ප්‍රනාන්දු ආදී සහෝදරයන්ටත් සියලු සිත ශාන්තිය යහපත වේවා. ඒ වගේම පවුලේ සියලු සහෝදර සහෝදරයන්ට ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට සත්‍ය අවබෝධයේ පිණිස ධර්ම අවබෝධයේ පිණිස සසර දුකින් මිදී සසර කෙලවර කොට උතුම් වූ සත්‍ය අවබෝධයෙන් ප්‍රඥා ලෝකයෙන් සියලු සිත ශාන්තිය යහපත උදා කරගෙන උතුම් වූ බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවිසනසී දේශනා කරන්ට දුණු ධර්ම මාර්ගයෙන් හදවත් සනහාගෙන නිවිසනසෙන්නට සත්‍ය අවබෝධයටපත් වෙන්නට ප්‍රඥා ලෝකයේ පහළවන්නට මේ සියලු කුසල සම්භාරයන් එකසේ පාරමිතාවක් වේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම ඔයත් නමින් මිය පරලව ගිය එම්.බී. ප්‍රනාන්දු සෙනෙහබර පියාණන්, සෝමා ප්‍රනාන්දු පින්වන්ත මෑණියන්, සුසිල් සහ අනුර කියන සහෝදරයන්, ඒ වගේම සාදමුල් බටපොළ සාදමුල්ලේ ජීවත් වෙච්ච සීයර සහ ආච්චි අම්මා ඇතුළු මාපිය පරම්පරාවේ මිය පරලව ගිය සියලු සහලේ ඥාතීන්ට මේ පින් එකසේ හේතු වාසනා වේවා. ඒ සියලු ඥාතීන් සසරගත වැරද්දකින් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකින් අත් මිදේවා, නිවනින් සැනසේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි, හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සීලින් සිහිල් ඌ නිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා සාදු සාදු දේශක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට, ප්‍රචාරය කිරීමට, ධර්ම දානය සිදු කිරීම සඳහා බලංගොඩ දෙහිගස්තලාවේ විසූ එම්.බී. ප්‍රනාන්දු මහතාගේ දූ දරුවන් සහ ඔවුන්ගේ පවුල්වල අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පරලෝ සැපත් එම්.බී. ප්‍රනාන්දු පියාණන්ට සහ සෝමා ප්‍රනාන්දු මෑණියන්ට, සුසිල් සහ අනුර සහෝදරයින්ට, බටපොළ සාදමුල්ලේ විසූ සීයාට සහ ආච්චි ඇතුළුව මාපිය දෙපාර්ශවයේ සහ පවුලට සම්බන්ධ සියලු දෙනාගේ පින් බලාපොරොත්තුවෙන් සිටින්නා වූ සංසාරගත සියලු ඥාතීන්ට මෙම ධර්ම දානමය මහා කුසලය අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය ලැබේවා. දෙසැම්බර් මාස උපන්දිනය සැමරු සුමුදු අනුරාධ සිල්වා පුතණුවන්ට, රිද්මි අමන්දා අතපත්තු සහ උපාධ්‍යා ජයම්පති දියණියට සහ ජනවාරි මාස උපන්දිනය සමරන ඉන්ද්‍රපාලි ප්‍රනාන්දු සහෝදරියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසත්
මේ කුසල් මහෝපකාරී වේවා. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ටත් ඔවුන්ගේ පවුල්වල සියලු ඥාතීන්ටත් දායකත්වයේ දරූ අයටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ ලැබේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර ගනුදෙනු නිමා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය දෙල්ගොඩ ඥානසෝමන ස්වාමින් වහන්සේ ඇතුළු සියලු සංඝයා වහන්සේලාට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.